අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් නිසන්වනේ අරන්නේ සතිපතා නිජවතා පවත්තන ධර්මදේශන අවස්ථාවක් අපි ශීලමු දෙනා ඒ සඳහා tempත් දෙමු සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කිමත්ත කාමෝ න දදේ කිං මච්චෝ න පරිච්ඡජේ කිංසු මුංචෙය්‍ය කල්යාණං පාපි කංච නමෝචයේති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේක තවත් දේවතාවෙක් විසින් සරුවච්චන් වහන්සේ ජීවමානව ධර්මානව වැඩ ඉන්න කාලේ සරුවච්චන් වහන්සේ සම්මුඛ වෙලා අසලද ප්‍රශ්නයක්. ඒ නිසා ඒක මනුස්සයාට මනුස්ස මනස පිළිබඳව පෙන පැත්තකින් බලන පිළිමිබුවක් වාගේ සරුවච්චන් වහන්සේට ඉදිරිපත් වෙන ප්‍රශ්න ස්වරූපයක්. ඉතින් මේ ප්‍රශ්නය සරුවච්චන් වහන්සේ බාර ගැනීමෙන්ම ඒක ස්වභාවික ප්‍රශ්නයක් බව කතා කරන්න වටින දෙයක් බව වැටහෙනවා. ඒක ඉදිරිපත් කරලද්දී දේවතාවෙක් වෙන එක හෝ ඒකේ අන්තර්ගතය ඒකෙන් එතකොට අනුමත වීමක් වෙනවා. එහෙම නොවුනා නම් සර්වඥාන්සේ ප්‍රශ්න බාරගන්නේ අදාළ නැති ප්‍රශ්න. ඒ නිසා ගාථා යුගලයක් සඳහන් වෙනවා. පළවෙනි ගාථාව දේවතාවගේ ප්‍රශ්නයක් විදිහට අත්තකාමය වශයෙන් මේ සූත්‍රය අපිට නම් කරන්න පුළුවන්. එතකොට මේ දේවතා අහනවා කිමත්ත කාමෝන දදී. යම් කිසි කෙනෙක් ස්වార్థේ සලකනවා නම් අර්ථ සිද්ධිය සලකනවා නම් අත්තකාමයේ සලකනවා නම් ඒක නා දෙන්නේ නැති දෙයක් තියෙනවා. ඒ දේ වෙනුවෙන් ඕන දෙයක් දෙනවා. නමුත් මේ දේ දෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් බැලූ බැල්මට පේන්නේ නැහැ. මොකද මිනිස්සු වැඩ කරන්නේ අත්තකාමයේ සඳහා නෙවෙයි. වැඩ කරන්නේ මිනිස්සු මත් වෙලා මේ අරයගේ මෙයාගේ සුභ සිද්ධියට අතීත සුභ සිද්ධියට අනාගත සුභ සිද්ධියට මිසක්කා මේ මම දැන් මෙතන කියන අර්ථකාමයෙන් ස්වార్థයෙන් තමන්ගේ හිත සුව පිංස වැඩ කරන මිනිස්සු ලෝකේ නැහැ. ඉතින් ඒ ඇත්තන්ට පේන්නේ අර අර්ථකාමයේ වැඩ කරන මිනිස්සයා පවා මොකද්දෝ එකක් අල්ලගෙන ඉන්නවා. ඒ දෙ දෙන්නේ නැහැ. ඒ වගේම කිං මච්චෝන පරිච්ඡජේ. ඒ අත්තකාම එක්කන අතන හරින දෙයක් තියෙනවා. ඒ දේ සඳහා සියල්ල අතහරිනවා. ඒකට අපේ අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. ඉතින් මේ අතහැරීම තුල ඇල්ලීමක් තියෙනවා. ඉතින් මේක තමයි අද මේ පටලවාගෙන තියෙන්නේ මේ අතහැරීමේ කලාව කියලා මේගොල්ලෝ උගන්වන්න ගියාම යමක් අතහරින්න නම් තව දෙයක් අල්ලන්න ඕනේ කියන එක දාර්ශනිකව කවුරුත් බාරගන්නේ නැහැ. නිසා අතහැරීමේ ಗುಣ කායනා කරනවා හොඳයි. ඇත්තටම අතහරින්න එක හොඳයි. නමුත් වඩා හොඳක් තියෙනවා. ඒදී අතහරින්න යමක් අල්ලන්න ඕනේ. ඒ අතහරින්න කෙනා දැනගන්න ඕනේ මේක අල්ලපු නිසා තමයි මට අර අතහරින්න සිද්ධ වුනේ. අතහරින්න පුළුවන් උනේ කේවල අතහැරීමක් කියලා එකක් නැහැ. කේවල පරිසුද්ධ භාවයක් නැහැ වාගේ. ඉතින් මේක තේරුම් ගන්න බැරි කට්ටිය තමයි එක්ක අත්ත කියලා මතාන යෝගය අල්ලා ගන්නවා. එක්ක කාමසු කල්ලිකාණ යෝගය අල්ලාගෙන මරෙන්න කෑ ගහනවා. නැත්නම් දේවතාව අහනවා කිමත්ත කාමෝන දදේ. තමන්ගේ අර්ථ සිද්ධිය, අර්ථ කුසලය, සුභ සිද්ධිය කියත් මේකට සඳහන් කරනවා කරණීයං අත්ථ කුසලේන. අපි ඒකයි මේ කර්ණීය මෙත්ත සූත්‍රය කියලා මේක පටලවාගෙනක් තියෙනවා. හරි ආසයි ලංකාවේ ත්‍රිවිධවාදී තියෙන ප්‍රධාන සූත්‍ර තුنين එකක් කරණීය අත්ථ කුසලේන. මත අත්ථ කුසලයේ කියන එක මොකක්ද කියන දන්නේ මෙත්ත සූත්‍රය කියලා තමයි මේ කරණීයම් අත්ථ කුසලේන කියන කරණීය මත්ත කුසලේන වෙලා මෙත්ත සූත්‍රය වෙලා තියෙනවා. අපේනේ නිකන් කට කහනවට වෙච්ච වැරද්දක් වගේ නෑ. අපි අත්ථ කුසලයට කැමති නෑ මෙත්තට කැමති. නමුත් මේ සූත්‍රයේ නාම විග්‍රහයට ගියත් පළවෙනි පද දෙකවත් කොහොමඩක්වත් ඒ සූත්‍රය තේරුම් කරගන්න බෑ. අபிසමෙච්ච කියන පදයට කිසිම ව්‍යාකරණ කෙනෙකුට තේරෙන්නේ නැහැ. කරණීයං අත්ථ කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච.
අභිතමිච්ච කියලා කියන්නේ ඒ දෙයට ළඟා වීම සඳහා කරන දෙයක්ද ළඟා වෙච්ච කෙනෙක්ගේ දෙයක්ද ළඟා වීමෙන් අදහස් කරන දෙයක්ද කියලා අත්ඡායා ගොඩාක් දෙනවා. ඒකත් ඔක්කොටම ඉස්සලා කරණීය මත්ත කුසලේන මෙත්ත සූත්‍රය වෙලා තියෙනවා. ඉතින් මේකේ පේන්න තියෙන්නේ බොහොම නිකන් පොඩි අත්තරද්දක් නෑ කිසිම පොඩි අත්තරද්දක් නෑ මේක. මේක හිතාමතා කරපු දෙයක්ත් වගේ හැබැයි කරලා හිතාමතා කරලා තියෙන්නේ මායя. අපි මේ බුදුහාමුදුරුවෝ කියපු දේ දැන් මායя දාපු සුඛ කෝටින් එක දාලා තමයි පාවිච්චි කරන්නේ. මායාගේ ලේබල් එක යට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ සිද්ධිය ඉස්මතු කරනවා වගේ. අත්තකාමයා නැත්නම් ස්වార్థයේ සලකන කෙනා මොකද්ද අතහරින්නේ නැත්තේ කියලා. ඒ වගේම මොකද්ද දෙන්නේ නැත්තේ. ඉතින් ඒකට මේ නොදේද නොහරින්නේද කියලා සඳහන් කරලා තිනවා. මම හිතන්නේ ඒක සාමාන්‍යයෙන් අපිට දැනුවෙන් තේරුම් ගන්න වෙනවා. දැන් මේක බුදුචානන්සේගෙන් දේවතාවෙක් අහන ප්‍රශ්නයක්. ඒකට අපිට කියන්න බෑ දේවතාවා 100%ක්ම අර්ථකාමයේ දන්න අර්ථකාමයේ සාක්ෂාත් කරගත්ත කෙනෙක් කියලා. හැබැයි අඩු ගානේ දේවතාවට තේරෙනවා මේක අහන්න සුදුසු එක්කන ඉන්නේ මේ ලෝකේ. ඒක තමන් වශයෙන් ඒ අර්ථකාමයේ සකස් කරගෙන ඒක අනුන්ට කියලා දෙන්න තරම් සම්මා සම්බුද්ධත්වයක් ඥානයක් තියෙන කෙනෙක් දවසේ මෙන්න මේ කාලය ඇතුළත වෙලා දීලා තියෙනවා දේවතාවන් හමු වීම සඳහා. අපේ නිස්සාරණේ පල්ලෙහා ගහලා තියෙනවා දවල් 12ත් එකහමාරත් අතර ආගන්තුකයාට මේක ඇරලා තියෙනවා කියලා. නිසා කාටවත් කියන්න බෑ මේක ඇතුලේ හොරෙන් සල්ලි අච්චු ගන්නවා කියලා. කාටවත් කියන්න බෑ මේක ඇතුලේ ගුබ්බායමක් පවත්වනවා කියලා. ඕනෙලා කෙන්න පුළුවන්. එන්නේ හැබැයි අර පැයි. බුදුචානන්සේ දීලා තියෙනවා. මේ මධ්‍යම රාත්‍රියේ එක වෙලාවක් අභික්කන්තාය රත්‍ය අභික්කන්ත වන්නා කේවල කප්පන් කියලා තියෙන ඒ රාත්‍රී බොහෝ කල් ගෙවි ගිය කල්ලි ඒක දේවතාවුන්ට එන්න පුළුවන් වෙලාව මොකද මිනිස්සයා මරණින්දේ වෙලාවේ ඔය කාමභෝගී පුද්ගලයා පෙන් කෙලලා ගොරෑදෑද බුදියන්න පටන් ගත්තට පස්සේ මේක සෝම් පිට්ටනියක් වගේ. නිසා භික්ෂුන් වහන්සේලාට කියලා තියෙනවා ගියොත් එක බුදියන්න එපා මොකද භික්ෂු විකාර රූප ගන්නවා. භික්ෂු තනියම බුදිය ගන්න ඕනේ. ඇඳේ දෙන්නෙක් නිදා ගන්නවා අඩු ගන්න චූරු පටින් හරි වෙන් කරගන්නයි කියලා තියෙනවා. මේ තරම්ම දෙන්නෙක් වෙච්ච ගමන් කක්කා. නින්දෙදි. මේ අවදි ජීවිතය ගැන කතා කරන්න දෙයක් නැහැ. දෙන්නෙක් උනාට පස්සේ මාස පිස්සෙක්. පිහාට්ටෙක්. අත්තුකාමේ ඇත්තෙම නැහැ. අපි හරි කැමති ජනයා කෙරේ කුලයා කෙරේ බැඳිලා යුතුයකම් ඉෂ්ට කර ඉන්න. ඒත් කොච්චර කෙරුවත් අර අත්කාමයේ කියන එකත් අත්කාමියා විසින් නොදෙන දේත් අත්තකාමේ නොසලකනා තුලක් තියෙනවා. ඒ බීජේ තියෙනවා. ඒක මේ සූත්‍ර අහනකොට විතරක් කෙනාට තේරෙනවා මම කොච්චර කුලයා කරේ බැඳිලා හිටියත්, ගණයා කරේ බැඳිලා හිටියත් මල්ලඟ මේ අත්තකාමයේ පිළිබඳ බීජේ තියෙනවා. මගේ උප්පත්තියෙන්ම ආපු මට ඒකට කියනවා ජන්ම දායාදේ කියලා. ඒකත් එක්කම බැඳිච්ච නොදෙන දෙයක් තියෙනවා. ඒක අපිට අහන්න හිතෙන්නෙත් නෑ මේ ප්‍රශ්නේ. දේවතාව අහනවා බුදුචාන්තය ප්‍රතික්ෂේප කරන්නේත් නෑ. මොකද්ද නොදෙන්නේ මොකද්ද අත නැහැර පවත්වාගෙන යන්නේ. ඒකම අහනවා කිංසු මුංචය කල්යාණං පාපියංචන මොචේ. ඒකට ඒකෙනත් ඒ වුණාට මුදාහරණ දෙකුත් තියෙනවා. අත්තකාමේ පුද්ගලයා විශේෂ මුදාහරණ දෙකුත් තියෙනවා. නුමුදාහරණ දෙකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ ටිකක් ප්‍රහේලිකා ස්වරූපයි. ඒ මොකද අපිට මේ අත්තකාමේ කියන එක තේරෙන්නේ නැති නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ලද්දා පටන් 6 අතර තේරිච්ච දවසේ ඉඳලම අරයාගේ මෙයාගේ කුණු කන්දල් හොයන්න පුරුදු වෙලා සමාජ ජීවිතයක් ගත කරලා පෞල් ජීවිතයක් ගත කරලා ජන විඥාණයට බාල්දු වෙලා ජන විඥාණයට මේ වශී කරගන්න හදලා අපි නිකන් වශී වෙලා කමරුණ ජීවිතයක් තියෙනවා. ඒ නිසා යාට තේරෙන්නේ අත්තකාමී කියන්නේ මොකද්ද කියලා. හැබැයි මේ ජීවත් වෙන කැලේ අපිට අත්තකාමී සලසනවා. හිතාමතා මනුස්සය යමක් කරනවා නම් ඒකාන්තයෙන්ම වනස්. අපි හිතාමතා කරන එකට අපි සංස්කාර කියලා කියමු සකස් කරන සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. එනිසා මනුස්සයා කියන සතා හිතාමතා යමක් කරා නම් එතන වන වෙනවා. ඒ කියනවා මේ නෝවේ කියන රටේ මුහුදේ මාළු අල්ලනවා තමයි. හැබැයි මොහොතේ අක්කර ගණන් වෙන් කරලා ඒ කොටස මාළු වවනවා ඒගොල්ලෝ. වවලා අල්ලලා විකුණනවා. වජිනමොටෝ වගේ ඒ දවස්වල එක එක જાතිය මාළුන් හදින දේවල් හරියට අපිට නෝවේ රටින් තමයි ආවේ.
ඉතින් ඒ අක්කර ගණන් මොහොත කොටු කරලා දැන් ඉස්සෝවන වගේ කොටු කරලා වවනවා. ඉතින් ඒ ඉන්න ඒකේ හැදෙන මාළුන්ට දැන් ලෙඩ වෙන්න පටන් අරගෙන. ඒ මොකද හේතුව අර වැඩිපුර මාළු වැවෙන්න වැඩිපුර කෑම දාලා මාළුන්ට කන්න බැරුව මුහුදේ තට්ටුවේ කෑම තැම්පත් වෙලා ඒකෙන් විෂ වායු එළියට ඇවිල්ලා වතුර මාළු ජීවත් වෙන වතුර විෂ වෙලා ඒක මාළුවාට අරගෙන දැන් මේ වවන මාළු විෂයි. එදා වෙනකන් මාළුවෙක් ලෙඩ වෙච්ච එකෙක් මොහොතේ අපි දැකලා නැහැ. ඒ වගේම මාළු දොස්තරලා ඉඳලා නැහැ. මාළු බෙහෙත් තිබිලා නැහැ. දැන් මාළු දොස්තරලා ඉන්නවා මාළු බෙහෙත් තියනවා ලෙඩ වෙච්ච මාළු ඉන්නවා අපිට එන්නේ ඒ ටික තමයි. මේ මිනිස්සයා කියන සතා අත දාන්න නැතුව හිටියනම් මාළුන්ට ලෙඩ වෙනවා කියන දෙයක් ඇති වෙන්නේ නැහැ. දැන් ලෙඩ වෙලා. බල්ලෝ හදන්න ගත්තා. දැන් බල්ලන්ට පුදුමාකාර ලෙඩ තියෙනවා. බල්ලන්ට වැඩිය බල්ල හදන්න ඕනට ලෙඩ. සප්පටන් හැද්දේ ඉබර්ලු පැටියෙක් හරි සරයි නෝන ඌට මට වැඩියෙන් ආදරෙයි කියලා ගෙදර හදන කොල්ලා කියනවා. ටොමියා බිරිඳගේ සැමියා ආය වෙලා තියෙනවා. බල්ලන්ට හදන ලෙඩ කොච්චර බැලුවත් වල් බල්ලෙකුට ලෙඩ උනායි කියලා ඉතිහාසෙ කොහෙම පොතකවත් ලියවිලා නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් සෙල්ලම් කර කර ජීවත් වෙනවා ලෙඩ වෙච්ච වල් බල්ලෙක් ගැන ලෙඩක් නැති ඇල්සේෂන් බල්ලෙක් ඇත්තෙත් නැහැ. හැමදම ලෙඩ. ඒක නවාගෙන කවාගෙන පවාගෙන මනුෂ්‍ය කරන වැඩේ බලනකොට මේ අත්තකාමයේ කියන එක මනුෂ්‍යයා වහයලාගෙන තියෙන හැටි, કૃත්‍රිම කරගෙන තියෙන හැටි බලනකොට අපිට තේරෙන්නේ අත්තකාමෝ කිං නදෙද්න දදේ මොනවද අත්තකාමයේ දෙන්නේ නැත්තේ මොනවද අත්තකාමයේ අතහරින්නේ නැත්තේ කියලා. ඉතින් බුදුදහම කියනවා අත්තානං නදදේ පෝසේ. මේ ආත්මකාමී මේ අත්ත කුසල සලකන එකන මේ ආත්මේ මම දැන් මෙතන කියන එක කිසිම වෙලාවක දීලා දාන්නේ නැහැ. මම දැන් මෙතන. ඉතින් කට්ටිය අහනවා එතන මමනේ. මම අල්ල ගැනීමක් නේ කරන්නේ. ඉතින් මේ කරන්න හදන්නේ ආත්මෙ නැති කරන්න හදන්නේ නැති කරන්නම් වල්ලන්න ඕනේ. ඒ නිසා කොයි වෙලාවෙත් අත නැර මම දැන් මෙතන කියලා මේ කියන්නේ මගේ චින්තනය මේ මම කියා ගන්න දේෙන් පරිබාහිර නොවේවා මේ මොහොත අතනාරීවා මේ තන අතනාරීවා කිව්වොත් එමස්යා මේ ලෝකේ ඕන අම්මා අප්පා නිශ්චල චංචල දේපොළ මති මතාන්තර දෘෂ්ටි සංකල්ප සේරම දීලා දානවා මේ මම දැන් මෙතන කියන එක සඳහා. එතකොට ඒ පැත්තටම ස්වභාව ධර්මයෙන්ම පොඩි ආචින්චනයක් තියෙනවා මේ මම දැන් මෙතන කියන ඒ සති මාත්‍රය සති ක්ෂණය තංක්ෂණය තියෙනවනම් ওই බාහිර කිසිම දෙයක් තියෙන්නත් බෑ හිතන. ඒව අතහරින්නම වෙනවා. ඒ සියල්ල අතහැරීම සඳහා මම දැන් මෙතන වලවාංගුවට ගන්න වෙනවා. වාංගුවට ගන්න වෙනවා. පිවටල් පොයින්ට් එකට ගන්න වෙනවා. බෙන්ච්මාර්ක් එකට ගන්න වෙනවා. ඕකයි බුදුරජාණන්සේගේ විප්ලවීය සොයා ගැනීම. ඉතින් අපි ලද්දා පටන් 6 අතර තේරිච්ච දවසේ ඉඳලා මේ මම පන්නලා මෙතන පන්නලා මේ දැන් පන්නලා එක්සෙන්ට්‍රික් ලයිෆ් එකක් ගත කරන්නේ. ඒකට අපි ඉන්ටෙලිජන්ස් කියලා කියනවා. සුද්ධ වශයෙන් කියන්න පුළුවන්. යොම් වෙලාවක මම දැන් මෙතන කියන මේ දේ මේ වාංගුව මේ අඩේ නැති වුණානේ එතන ඉන්ටෙලිජන්ස් තියෙනවා. මේ ළඟදිත්තර හිටපු කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහුවා මම මේ කතාව කියන්න ගිහිල්ලා යේසුස් වහන්සේගේ කතාවේටත් වැඩි එතරම් ලෝකෝත්පත්ති කතාවේ තියෙන දෙවියන් වහන්සේ කවුරුන පිළිගන්න කට්ටිය පිළිගන්න ඒක ප්‍රශ්නයක් නැහැ මමත් පිළිගන්නේ නැහැ ලෝකෙම අවල කිව්වා දැනුම තියෙනවා ඛණ්ඩ එපා කෑවොත් උඹලගේ අහිංසකම නැති වෙනවා ඒ දැනුම gediya හටගෙන තිබුණා ගහේ ආදම් සායව දෙන්නත් හිටියා යේසුස් වහන්සේ කියලා යේසුස් වහන්සේ මේ ලෝක පාලක නැත්නම් ලෝක නිර්මාපක දෙයයන්ාන්තේ ගියා. ගියාට පස්සේ ගහේ ඉන සර්පයා කිව්වා ගෑණිට කතා කරලා මෙන්න මේක කාපන්. ඊට පස්සේ ඔබ ස්වාධීන වෙනවා. අපිට දැනුම වෙනවා. ගෑණි වඩ පිට බැලුවා. කිසිම කෙනෙක් එපා කියන කෙනෙක් නැහැ. සර්බලදාරී දෙයයන්ාන්තේ ගිහිල්ලා පොඩ්ඩක් කාලා බැලුවා. කාපු ගමන් පුදුම දැනුමක් ආවා. ඒ දැනුවත් එක්කම බයලජ්‍ය දෙක නැතුව ගියා. උතන තමයි අධ්‍යාපනය කියන්නේ. දැනුම කොතනද? එතන බයලජ්‍ය දෙක තියෙන්න බෑ. ඒ නිසා
මම දැන් මෙතන කොතනද දැනුම නැහැ බයලජ්ජා දෙක තියෙනවා අහිංසකම තියෙනවා. ඉතින් ඒක නිසා ඒක කෑවට පස්සේ මනුස්සයර දැන් තනියම ලැජ්ජ බය නැතුව ජීවත් වෙලා වැඩන්නේ නැහැ. දැන් කාට හරි ඉන්න එපායි මේක දෙදෙනෙක් විසින් කළ යුතු දියකිසින් හමාර කර යුතු මෛතුන සේවනයේනේ ඕකේ තියෙන අවසාන ඵලේ. දැන් අපේ කොල්ලට වෙලා තියෙන දේනේ ඔය. උගේර අවශ්‍ය කැලටි කවුද අයින් කරලා ඉතින් ඌ ඉන්න හොඳට බල්ලෙක් පේන්නේ ඉන්නවා. මාත් බැලුවා මේක බල්ලෙක්ද බැල්ලියද කියලා අල්ලන්න බෑ. ඉතින් හැදෙන බැල්ලිට ෆුල් අප්සෙට්. දැන් මට තියෙනවා කාම ගැඟුම් මේ බල්ලට නෑ. ඉතින් ඒකට හරි වැඩක් නෑ දැන් තියෙන්නේ. අර බල්ලගේ නැති වෙච්ච කෑල්ල දැන් ආයෙ අල්ල ගන්න වෙනවා. හොයා ගන්න වෙනවා. මම හොඳට බලන් ඉන්නවා. ඒ දෙන්නගේ ප්‍රේමේ. විරාගික ප්‍රේමයක් තියෙනවා බල්ලගාව. බැල්ලි ගාව රාගික ප්‍රේමයක් තියෙනවා. මොනවාක්වත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම දැන් මෙතන කොතනද එතන දැනුම නැහැ කියලා හිතා ගන්නකො. එතන කවදාකවත් ආතතිය නැහැ. එතන කවදාකවත් එතෙන්ට ආයි බයලජ්ජාව දෙන්න ඕන කමක් නැහැ. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමයෙන් තමයි බයලජ්ජා දෙක නැති කරන්නේ. ඒක ඉතින් බොහොම කෝල්බර්ග් තියරි කියලා කියන්නේ ඔන්න ඕකට. ඒකට මේ මනුස්සයා ලියලා තිබුණා මම මේ කිව්වට කිසිම කෙනෙක් මේක පිළිගන්න එකක් නැහැ මේක ජනප්‍රිය වෙන්නේ නැහැ කියලා. හැබැයි ඉති වෙලා තියෙන ඒ තියරික දැන් නවනා ප්‍රකාර විදියට දිනු කරගෙන ඇවිල්ලා මේ ගිරක්ස් කට්ටි දිනු කරලා දැන් අද තේරුම් අරන් තියෙනවා මේ උගන්වුවේ නැත්තම් මනුස්සයා කවදාකවත් පරිසර දූෂණය කරන්නේ නැහැ. ඉගන්වුවේ නැත්තම් මනුස්සයාට කවදාකවත් පෘථිවි තලයේ රත් වෙන්නේ නැහැ. දූෂණය වෙන්නේ නැහැ. ඉගත් මනුස්සයා තමයි සිදුවෙන හරියක් වෙන්නේ. ඒ නිසා මේ ළඟ තිබුණු කෝප් මීටින් එකේ නොකිය කිව්වා පරිසර දූෂණයට වා කියන්න දියුණු රටවල් කියලා. ඉතින් සංවිධානය කරන්නේ ඌට අරමුදල් දෙන්නේ දියුණු රටවල් නිසා ඒගොල්ලෝ ඒකට වැඩි කැමති නෑ ඒක කියනවාට. নানা ප්‍රකාර ක්‍රම හොයනවා පරිසරයේ දූෂණය නොකර අපි තාමත් අයියා වෙලා ඉන්නේ කොහොමද කියන්නේ. අපි කොහොමද පළවෙනි ලෝකේ වෙලා ඉන්නේ. ඒක කරන්න බෑ. ඉතින් ඒක නිසා යම් තැනක මම දැන් මෙතන කියන මේ ආත්මය අල්ලගත්තද ඒ අල්ලගත්ත මනුස්සයා ඒ වෙනුවෙන් අම්මා අප්පා කැප කරන්න කැමතියි. ඒ වෙනුවෙන් නිශ්චල චංචල දේවල් කැප කරන්න කැමතියි. ඒ වෙනුවෙන් දැනුම කැප කරන්න කැමතියි. ඒ වෙනුවෙන් සියලුම යන්ත්‍ර සූත්‍ර කැප කරන්න කැමතියි. ඒක පිළිවෙත පොඩි තමන් වහන්සේගේ අදහස් ප්‍රකාශ කිරීමක් වශයෙන් පඬිතු ස්වාමීන් වහන්සේ කියනවා එවැනි දැනුමක් ඊටාම ගැඹුරු දැනුමක් දීම සඳහා සරුවච්චන් වහන්සේ රටහුණු කැලලක්වත් පාවිච්චි කරේ නෑ. කළු ලෑල්ලක් පාවිච්චි කරුවේ නෑ. ඇටේරියා කොළ ටිකක් අරගෙනයි මේක කිව්වේ. නියපිටට ගත්ත පස් ටික කිනුවේ මේක කිව්වේ. අද තියෙන ඔය ටීචින් ටෙක්නික්ස් මොකුත් පාවිච්චි කරේ නෑ. 84000ක් ධර්මස්කන්ධේ දේශනා කරන්නට හස්ත මුද්‍රා ටිකක් විතරයි පාවිච්චි කරුවේ. හැබැයි තාමත් ඒ ධර්මයේ කෙලෙසුනේ නෑ. මොකද ටීචින් ටෙක්නික්ස් තමයි කෙලසෙන්නේ. මේකේ ටීචින් ටෙක්නික්ස් නෑ. ඒවා තියෙන ඔක්කොම ඒ වෙලාවට ගත්ත වියත ගත්ත ඇඟිල්ල ගත්ත බම්බේ ගත්ත ඒ තියෙන එක ගත්තා. ඉතින් අපේ මිනිස්සු වියත මැනලා රත්තරන් කෑල්ලක් දාලා කිව්වා මෙච්චරයි වියත කියලා. ඉතින් ඇමරිකන් කාර්යයේ වියතයි ලංකාවේ මිනිස්සුගේ වියතයි පිග්මි ජාතික වියතයි වෙනස්. අංගලක සයිස් එක වෙනස්. බම්බේ සයිස් එක වෙනස්. ද ජාත්‍යන්තර ගණුදෙනකොට කොයි එකයි බම්බේද ගන්නෙ? උතනදී විනය පුදුම හිරවිල්ලකට හිර වෙනවා. ධර්මයේ හිර වෙන්නේ නැහැ. ධර්මයේ දන්නවා ආත්මය කියන නැත්නම් අපි මම මේ වෙලාවේදී මේ ආත්මය කියන එක මේ මම දැන් මෙතන කියන එකට අඩු කරලායි කතා කරන්නේ. ඒක ඕන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්. විශේෂයෙන් මේක අභියෝග කරන්න පුළුවන්. එහෙනම් මම දැන් මෙතන කියනොත් මම මේ අල්ලගෙන නේද ඉන්නේ කියලා. ඉතින් බුදුරජාණන්සේ මෙතනද පෙන්නනවා අත්තකාමෝ අත්තානං නදදේ. තමාගේ සුභසිද්ධිය කැමති කෙනා තමන්ගේ අර්ථකාමයේ කැමති කෙනා අර්ථ සිද්ධිය කැමති කෙනා ඒකමයි අල්ලගෙන ඉන්නේ. ඒක අල්ලන්නේ කතාරින්න ඕනේ හින්දා. ඒක නැතුව ගෑණිගේ ආත්මේ අම්මගේ ආත්මේ දුවගේ ආත්මේ දරුවගේ ආත්මේ මුදල එව්ව මේ අල්ලපු කට්ටියට ඒකත් අහුවෙනවා. අහුවෙච්ච ගමන් මායයට අහුවෙනවා. දැන් අර්ථකාමයේ කැමති කෙනා තමන්ගේ ආත්මේ ස්වార్థය ගැන සලකගෙන ඉන්නකොට මිනිහා මායයට යා නොපෙනී යනවා. වෙලා තියෙන එක චිත්තක්ෂණ දෙකක් පවත්වන්න බෑ. ඕනම වෙලාවක මම දැන් මෙතන කියන තැන ගන්න බැරි කමකුත් නැහැ. සාමාන්‍ය මධ්‍යම පන්ති ජීවත් වෙන ලෙඩ රෝග නැති වන්ට ගන්න පුළුවන්. නැත්නම් එයාට කිව්වොත් මේ චිත්තක්ෂණ දෙකක් කරන්න තුනක් කරන්න කියලා එයා දන්නේම නැහැ හිත පිට ගිහිල්ලා.
එයාගේ මන අපිට නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒක මොකද්ද ගන්න? ඒ ආත්මය අර තව එකක් ගන්න. ඒක අතීතේ ගන්නවා, ඒක අනාගතේ ගන්නවා, ඒක වෙන කෙනෙක් ගන්නවා, නැත්නම් වෙන තැනක් ගන්නවා. මේක තමයි දැනුම කියන්නේ. මෙන්න මේ කුණු හarpෙට තමයි ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. ඒ ඉන්ටෙලිජන්ස් තියෙනවා නම් මම දැන් මෙතන නෑ. ඉන්ටෙලිජන්ස් තියෙනවා නම් අහිංසකකම නෑ, නිහතමානීකම නෑ. නිසා යම් තැනක අහිංසක නම් නිහතමානී නම් එතන පාරාදීස, එතන නිවන. ඒකට තදංග නිබ්බුතිය කියලා කියනවා. ඒක ඕන කෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒව බලව කියලා පෙන්වන්න පුළුවන්. ඒකලෝ යාර කීතේක හරි ඔක නිවන නම් ඕකේ හිටපන්. ඕක පවත්තපන් බෑ. මොකද හේතුව දැනුම. ඒ නිසා ආසවට්ටාණි ධර්ම 4ක් බුදුරජාන්සේ දේශනා කරලා තියෙනවා. බහුසුත කෙනාට තමන්ගේ අර්ථසුද්ධිය සලකන්න තේරෙන්නේ නැහැ. ගෝලබාලය වැඩි කෙනාට බෑ. වස් වැඩි කෙනාට බෑ. ලාභ සත්කාර වැඩි කෙනාට බෑ. ඉතින් ඔක්කොම විසුද්ධි මාර්ගය වගේ තැන්වල පෙන්ලා දීලා තියෙනවා. ඒ ලාභ සත්කාර ග්‍රන්ථය, බහුසුත ග්‍රන්ථය, ඒ ඔක්කොම පෙන්ලා තියෙනවා. ඒ ඔයලා පෙන්ලා තියෙනවා පණ්ඩිතසංශයට ඔක්කොම තියෙනවා. එකකින්වත් අහුවෙලා නැහැ. බුදුම සෙනගක් ශිෂ්‍ය වගේ ඉන්නවා. කිසිම ශිෂ්‍යයෙකුට බැඳිලා නැහැ. දැනුමේ පුදුම දැනුමක් තියෙනවා. කිසිසේත්ම නැහැ වර්තමාන මොහොතේ පොඩි එකෙක් වගේ ජීවත් වෙනවා. මිච්ඡර ගානක් වස් ඒක වැඩක් නැහැ. කින කාන්තාවටත් නිවන් දකින්න පුළුවන්. දැන් මේ නිවන් ලබන කෙනත් භික්ෂුවක්. දැන් නිවන් දැකීමට කටයුතු කරන මම දැන් මෙතන ඉන්නකනත් භික්ෂුවක්. මාත් භික්ෂුවක්. අපි දෙන්න අතර කිසි වෙනසක් නැහැ. මම මේ භික්ෂුත්වයේ මෙතෙන් ගියයි කියලා මට එහෙම බඳින්න මගේ අපේක්ෂාවක් ඇත්තේ නැහැ. ඒක පුද්ගලාභි වන්දනයක් විතරයි. ඒක නොකරුවාට කමක් නැහැ. ඒසයි ලාභ සත්කාර අතින් ගත්තොත් දවසක් ගත කරලා බලන්න දැන් නම් ඉතින් ගත කරන්න බෑ ඒ සංස නැහැ. කී දහහක් ඇවිල්ලා අන්තිම කැමැතිපත්‍රයේ සයිඩර් දෙනවාද කියලා. කී දහහක් තමන්ගේ බූදලේ අත්පැන්වක් කරලා දීලා යනවාද කියලා. දන්නේත් නැහැ. බාර ගන්න කැපකාරයා විතරයි දන්නේ. හන්දාට ඔප්පු කරන හැටි මේ දේවල් හම්බුනායි කියලා. කිසිම පැකිලීමක් නැහැ අනාගත සැලසුමකට. මොකද ඕන දේ හිතුව පැතුව දෙයක් හම්බ වෙනවා. ඒ නිසා බය නැතුව කියනවා මේ සියල්ලටම රහස මම මගේ ආත්මය කොයි මොහොතකවත් දීලා දාන්නේ. මම දැන් මෙතන. නයිදස දැක්කා ඒ පඩුකොට කෑන ගමන් කකුල වදිනවා යකඩ කෑල්ලක. මට හරි සන්තෝෂයක් ඇති වුණා ගුරුනාචරත් කෙලුණායි කියලා. يعني මිනිස්සු බඩු දාලා යනවනේ හැන්දාවට. සයිඩෝ ඇවිල්ලා ඔක්කොම වටේ ඇවිදලා වන්න තමයි තීවිත පාන්දර ඇවිල්ලා ආයෙ වැඩ පටන් ගන්නවා. තට්ටු 7 8 බිල්ඩින් වල වැඩ. යනගමන් සයිඩෝ පුළුවන් තරම් පාර පුළුවන් සුද්ධ කරගෙන හැරමිටියෙන් හරි අයින් කරගෙන තමයි යන්නේ. අවශ්‍යතාවයක් නැහැ කට්ටිය කරනවා. ඒත් මං පරිවර්තකයට කතා කරලා කිව්වා ලෝකපය වද්දාගත්ත නේද කියලා. ඉතින් කියන්නේ සැබේ ඒත් සතියෙන් තමයි සයිඩෝ වැඩ කරන්නේ. ඉතින් මේ වගේ අත්තරදි වෙන එක ඉතින් ඒක වළක්වන්න බෑ කියලා. ඒත් මට හිතෙනවා මේ සයිඩෝගේ හුණු ගාන්න කරන කතාවක් මිසක් නම සරුවච්චන්නාසිගේ කකුල තුවාල වුණානේ. සරුවච්චන්නාසිරත් කොන්දේ අමාරුවක් ආවනේ. සරුවච්චන්නාසත් ඉසේකක්මක් ආවනේ. සරුවච්චන්නාස බඩිගක්මක් ආවනේ. ඉතින් අර සරුවච්චන්තා ඥානෙ තියෙන ඕව වෙන්න බෑ කියලා අපිට කියන්න පුළුවන්. ඒක නෙවෙයි කතා කරන්නේ. මේ වැඩේ සිදු වෙන වෙලාවෙදීමත් මේක මට වුණා කියන මිසක යකඩ කෑල්ලට දොස් කියන්න යන්නේවත් අනික් කට්ටියම සුද්ධ කෙරුවේ නැහැ කියලා දොස් කියන්න යන්නේවත් යන්නේ නැහැ. අහන කෙනාට පේනවා. බලාගෙන ඉන්න කෙනාට පේනවා මේකෙන් දෙන්නේ ආදර්ශයක්. මේ වැඩපොළ වුණත් ඒක පිළිවෙලකට තියෙන්න ඕනේ කියලා. ඒකට ගිහිල්ලා පුළුවන් හරියට කරනවා. ඉවර කරන්න පුළුවන් කරනවා නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ තින්තිත් අත්තකාමේම තමයි ඒක කට්ටිය හිතනවා මේකට කියන්නේ සාමාන්‍ය තේරවාදී ක්‍රමයට සමුකේ සතිය වඩනවනම් ඒක තනියම නිවන් දකින්න හදන කෙනා ඌ පුද්ගලිකයි තාතිගතයි එහෙම නැත්නම් ආත්මාර්ථකාමී කියලා. මට මගේ යාළුවෝ සේරම දෝෂි කියලා බයිනවා. මගේ පවුලේ සේරම මට දොස් කියලා බයිනවා. මුළු සම්පූර්ණ නිදහස් අධ්‍යාපනය ලැබලා අද තන්නේ කරම තමන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කැලේකට රිංගගෙන ඉන්නවා. ඊට වැඩි නිකන් මොකක් හරි රසාවක් කරන්න තිබ්බනේ. මොකක් හරි ගෑණියෙකුට මිනිහෙක් වෙන්න තිබ්බනේ. මොනවා හරි කරන්න තිබ්බනේ. තන්නේ කරම ආත්මාර්ථකාමී එහෙම නැත්නම් බලකාමී නායකත්වයට කැමැති චරිතය එහෙම තමයි. ඉතින් කවුද නැහැ කියන්නේ. ඒකෙම තමයි. ඒක තමයි සත්‍යය මට හම්බෙලා තියෙන දේ ඕගොල්ලෝ ඊර්ෂ්‍යා කරාට හම්බෙන්නේ නැහැ ඒක. පුළුවන් නම් සත්‍ය වඩන්න වළක්වන්න බෑ කාටවත් ඒක ලබන්න. ඒ කට්ටිය සත්‍ය පැත්තක තියලා ලාභ හොයන්න හදනවා. ඉතින් සත්‍යයක් නැති වෙනවා ලාභෙත් නැති වෙනවා.
සතිය පැත්තක තියලා සත්කාර වෙන්න හදනවා. සතියක් නැති වෙනවා, සත්කාරත් නැති වෙනවා. සතිය පැත්තක තියලා බෞසුත භාව යන්න හදනවා. දෙකෙන් එකක්වත් නැති වෙනවා. මේ මුකුත් ඕනේ සතිය වන්නට ඔක්කොම ලැබෙනවා. ඉතින් මෙතන කියනවා සතිය වැඩිම සඳහා තමන් අමතක කරන්න එපා. හැම වෙලාවෙම මම දැන් මෙතන කියන එක දාපුවා මොකද ඒක තේරුන්නේ නැහැ. ඇයි මේ මූල සමීකරණෙත් මම යදාලා තියෙන්නේ කියලා. මම තමයි බුදුරජාණන් මෙතන සඳහන් කරන අත්තානං නදදී. පෝසේ. ඒකම පෝෂණය කරනවා. මම උදේ කාලේ කොහොමද? මම හැන්දෑ කාලේ කොහොමද? කෑවට පස්සේ කොහොමද? කෑමට ඉස්සලා කොහොමද? ලෙඩ වෙන්න ඉස්සලා කොහොමද? ලෙඩ වුණාට පස්සේ කොහොමද? සීතලට කොහොමද? උණුසුමට කොහොමද? ඒකම තමයි බලන්නේ. ඉතින් ඒක නා බැලුව බැලමට නිකන් මේක මොකාද බදාගත්තා වගේ ආත්මය අල්ලා ඉන්න එක බුදුරජාණන් අනුමත කරලා තියෙනවා. ක්‍රියාවෙන් විතරක් නෙවෙයි මේ සූත්‍රෙත් කියලා තියෙනවා. අත්තකාමෝ නදදී. අත්තානං නදදී පෝසේ. ඒ වගේම අත්තානන්න පරිච්ඡජේ. ඒක දීලා මේ සියදී නසාගෙන ජීවල් ලැබෙන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේ ආත්ම ක්‍රමතේ කිරීමෙන් නිවන් දකින්න පුළුවන් වෙයි කියලා පිළිලුවක් නැහැ. අද භාවනා කරන අයට වරදිලා තියෙන්නේ මේ ආත්ම ක්‍රමතේ කිරීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා කියන මේ ආත්මයට වද දීමේ වනස් හිතවිල්ල. ඒක මම ප්‍රසිද්ධිය කියලා මම හොඳ නෑ. අර මෑණිගේ මූණ බලාගෙන මම කිව්වා මෑණිවරු කියන්නේ ඔතනම තමයි. විශේෂයෙන්ම ආශා කරේ පැවිදිච්චි ඒ පැවිදෙන්නේ ඉස්සෙල්ලා එමෙසට පුදුම ආශාවක් තිබුණා නිවන් දකින්න. සිවුර දාගත්ත දවසේ ඉඳලා යකාමාක්. කිසි කෙනෙක් වැරද්දක් කරන්න පෙන්නන්න බෑ. Tamange වැරද්දට කවදාකවත් සමාව දෙන්නේ නෑ. මොනම දෙයක්වත් ඇවිසිලා තියනවා දකින්න බෑ. ඉතින් දවසම ඉන්නේ ඇවිසිච්ච ගතිය. ඒකම තමයි අරණ්‍ය වාසී භික්ෂුන්ට වෙලා තියෙන සාපේ. ඒගොල්ලෝ හැම වෙලාවෙම මේ අර විනය තියෙන්න ඕන තමයි. ඒකෙන්මයි ලෝකේ දිහා බලන ධර්මයෙන් බලන්න දන්නේ නැහැ. ධර්මයෙන් කවුරුහරි බැලුවත් හිතන්නේ හරිම සුඛෝපභෝගී. එහෙම කරලා බෑ. ඒ කියන්නේ අරය පව් කරන්නේ මෙයා තමයි සමාදන් වෙන්නේ. පාප සමාදාන. ඒ නිසා අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේත් එක්කවත් ඇලි ගලි වාසය කරන්න යනවා. බොහෝනේ ලෙඩක් තියෙන. මෙන්ඩිකන්ස්ලා කියලා කියන්නේ. ඒකට සයිලම් කියලා කියන්නේ ඒගොල්ලෝ එක ඉන්න තැන අමුතුම වාතාවරණයක් තියෙන. යතිම් බලන්න ගියා ටිකක් හොඳයි. ඒ නිසා මහසිසාරද සාංශ පළවෙනි පරිච්ඡේදයේ සීලය ගැන කතා කරන තියෙනවා භික්ෂුවකට වැඩිය ගිහියට නිවන් දකින්න කිට්ටු පුළුවන්. මොකද එයා ගොඩාක් නීති රීති දාගෙන නැහැ. එයා දන්න මං වගේ මිනිස්සුන්ට ඉතින් පන්සිල්නේ තියෙන ඕකත් ඉතින් තුන්වෙනි සිල්පදේ කරනකොට ප්‍රශ්නයක් නැහැ. පස්වෙනි එක කරනවා ප්‍රශ්නයක් නැහැ. සමාදන් වෙන්න පුළුවන් නේ. ඉතින් සිල් දෙන්නේ නැහැ කියලා බනින්නේ සිල් දෙන්න රුපියල් 200ක් ගන්නවා කියලා කිව්වොත් ධම්මවිහාරි ආමරෝ කියන විදිහට කී දෙනෙක් සිල් ගනීද? හරි සිල් දෙන්න රුපියල් 200ක් ගන්නවා. ඒක කවුරු සිල් ගන්නේ නැහැ. නැත්තම් කියන බයන සතිපාසල පටන් ගන්නකොට සිල් ගන්නෑ. ආගමන රූප වෙන්නේ නැහැ. අර නිකන් දෙන හින්දා. ඉඳගෙන සිල් ගත්තා නැගිටිනකොට සිල් නැහැ. ඉතින් ඒකෙන් භික්ෂුව හරියට පෙළෙනවා. මොකද භික්ෂුව දිහා බලා ඉන්නවනේ විශාල පිරිසක් ඔය මේ දැන් අරණ්‍ය වාසී භික්ෂුවක් කරනකොට කකුල් දෙක හොදනකොට බලන්නේ ගන්තිය ගැට ගහලා තියනවාද කියන එක තමයි බලන්නේ. කකුල් දෙක හොදන්නේ නැහැ. ජංගෙයි අල්ලලා තියනවාද කියලා බලනවා. දෙපට සිවුරද තියෙන කියලා බලනවා. හොඳට බලන්නේ කකුල් දෙක හොදනකොට. මොකටද ඒ ඔය? ලොකු හම්බුරන ගිහිල්ලා කියනවා බලන්න මෙහෙමයි අපි මෙහෙමයි පන්සලදී මේ භික්ෂුන් වහන්සේලා ගන්තිය ගැට ගහන්නෙත් නැහැ. ජංගෙයියත් නැහැ, ගීවෙයියත් නැහැ. දෙපට අඳගෙන යන්නෙත් නැහැ. ඒ සියන්නිකායට වැඩිය පොඩ්ඩක් අප්සෙට් රාමඤ්ඤනිකාය. ඊට පොඩ්ඩක් අප්සෙට් සමවෙන්න අමරපුරනිකාය. ඊට පොඩ්ඩක් අප්සෙට් රාමඤ්ඤනිකාය. ඒකට පොඩ්ඩක් අප්සෙට් යෝගාශ්‍රම සංස්ථාව. ඊට පොඩ්ඩක් අප්සෙට් නිසන්වනි. ඔහොම තමයි මේ පෙළ යන්නේ. ඒකට හිතනවා අපි තමයි පොරවල් කියලා. මේ සතියේ කොච්චර බාධා කරනවද කියලා අහිංසකකමට කොච්චර බාධා කරනවද කියලා නිහතමානීත්වයට කොච්චර බාධා කරනවද කියලා ඒක මේව කරගෙන මුලදී ඉතින් කවුරුත් අතිවැරදි කරනවා. ඔය විදිහට මඩකොට පාගන. ඒත් ඒක දියුණුවක් එනකොට මේව හිමීට හැලෙන හැටි. ඒ නිසා මේ ආත්මය ඇල්ලුවාට ගුරුසු ආත්මයේ සියුම් ආත්මයකින් ප්‍රතිස්ථාපන වෙන බව, සියුම් ආත්මයේ අතිසියුම් ආත්මයකින් ප්‍රතිස්ථාපන වෙන බව දන්නේ ආත්මය අල්ලගෙන කටයුතු කරන එක නා විතරයි. ඒ අතරමැද ආර්යගේ ආත්මයයි මෙයාගේ ආත්මයයි ආර්යගේ රුචිකත්වයේ මෙයාගේ රුචිකත්වයේ ආර ධර්මයේ මේ ධර්මයේ ඇල්ලුවොත් එයාට තේරෙන්නේ මේ සෙල්ලම් ඇස්සේ මගේ ආත්මය කොච්චරක් දරත පරිලාහත් ඇතක ඉඳලා කක්කලත් ලක්ෂණයක ඉඳලා සියුම් තත්ත්වයටපත් වෙනවද කියලා තේරෙන්නේ නැහැ.
ඒක තමයි අද මේ විද්‍යානුකූල පරිශ්‍රණින් අපි කරන්න හදන්නේ, පෙන්වන්න හදන්නේ. අවශ්‍ය නැහැ. මේ භාවනා කරනකොට කොච්චරක් අත්ත කුසලයේ සිද්ධ වෙනවද කියලා මොනම විදියකින්වත් අත්ත කුසලයේ බුද්ධි විඳින කෙනාට සිද්ධ වෙන්නේ අත්ත කුසලයේ කියලා තේරෙන්නේ නැහැ. මොකද හිත අන්නේ විහිතයි. හිත එක තේමාවක නැහැ. හිත මේ ආත්මයේ දිගේම නෙවෙයි යන්නේ. මම අවුරුදු 3ක් වේලුවන ධම්ම ගෲප් එකට ගියා. තේරෙනවා මොකද්ද වෙනවයි කියලා. ඒ වුණාට කට්ටිය මගේ යාළුවා හමුදුර නැහැ කියලා යාමරු කිව්වා මම යනවා යන්න කියලා. ඊට පස්සේ මං කිව්වා මං එන්නේ නැහැ ඊට පස්සේ කියලා. ගොඩින් හම්බෙලා දවසක් දැක්කට අඳුරන්නෙත් නෑ අපි එක එක කරා. අපි 4-5 දෙනා එකතු වෙන්නේ. කොහොමද ආරේ මේ කියලා බැලුවා. ඊට පස්සේ අත්‍රසාවෙන් අස්සලා මං කිව්වා ඉතින් මම නම් පහුගිය ටික ආව මං ආයේ ඉන්නේ ධම්මික හමුදුර නෑ නේ කියලා. නෑ මේ මයින් එවි කොහොමද කෝ යාළුවා කියලා ඇහුවා. මං කෝ ඉතින් මං දන්නද අදහස් කරන ධම්මික මං කෝ ඊක ඔයාගේ යාළුවානේ මගේ යාළුවා නෙවෙයි ඉස්සලා ඕගොල්ලෝගේ සමිතියේ තිබුණේ. පස්සේ ධම්මික හමුදුර නෑ මං දැක්කා හොඳටම ධම්මික හමුදුර එක අසම මං කෝ ධම්මික හමුදුර නෑ මං ආයේ ඉන්නේ වේ ධම්මගුරු කියලා එක පාට හීල්ලුවා. මම ඉතින් කරබන් හිටියා. අපි මේ අවුරුදු 3ම බලන්න හිටියේ මේ තරුණයෙක් වශයෙන් ආපු ඔයාගේ විද්‍යුණුව. මම ඉතින් දැනට අවුරුදු 26 27යි. ඊට පස්සේ 30 විතර වෙනකන් 82 විතර වෙනකන් ඒගොල්ලෝ දැකලා තියෙන මේ නිතිපතා එන මේ තරුණයාගේ දියුණුව මට පේන්නේ නැහැ. මට වෙනදට වැඩිය මම සතුන් මරනවා. වෙනදට හොරකම් කරනවා. කාමීත්‍යචාරෙත් වෙනවා. බොරු කේලම් හිස් වචන පරුස වචන මත්පැන් පානේ කිසි වෙනසක් වෙලා නැහැ මගේ. එහෙම නැත්නම් මට තේරිලා නැහැ. නෝතර බලහින්න සත්පුරුෂ මණ්ඩලයට පේනවා මේ නිතිපතා පැමිණීමෙන් සිද්ධ වෙන දේ. ඊට පස්සේ මට ඔය කියන දේවල් එකක්වත් වෙලා නැහැ කියලා. මේක නම් මට තේරෙනවා කිව්වා. ඔයාලට තේරෙන්නේ නැති බව තේරෙනවා. අපි ඒක ඒ තැන කරන්නේ අපි ගැටවේ පන්සලේ ගහන කොන්ක්‍රීට් එක යට කරනවා ඊට පස්සේ. අපි ඔම කරගෙන යන් කිව්වා. ඉතින් එතනින් එහා පැත්තේ ලෙක්චරර් ලේඩි කෙනෙක් හිටියා කිව්වා අපේ ගේ දෙන්නම් කිව්වා. ඊට පස්සේ එතෙන්න මාරු කරා. ඊට පස්සේ අපිට රාහුල හාමුදුරුවෝ ඉඳන් පන්සලට මාරු කරා. කොහොම හරි කරලා ඒක ගියා. මට ඊට පස්සේ දිගටම යා ගන්න බැරි වුණා. නමුත් මම කියන පණිවිඩේ මම නිතිපතා ඒක දිහා යෑම නිසා මට නොතේරිච්ච වෙනසක් ඒගොල්ලෝ දැකලා තියෙනවා. ඒ නිසා සත්පුරුෂයන්ගේ අසුර අවශ්‍යයි. මමම තමයි මම රැකගෙන ඉන්නේ. නමුත් අනික් කට්ටිය මට දක්වන ආකල්පය තුලින් තමයි ඔය එක්ස්පෙරිමෙන්ටල් රිසර්ච් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකේ වැඩි අපි කරගන්නේ සත්පුරුෂයා දක්වන ආකල්පෙන් තමයි. EEG මැෂින් එකෙන් කරන වැඩි අපි දකින්නේ ලෝකයේත් එක්ක ඉන්නකොට මම වෙනද වගේ ගැටෙනවද? එහෙම නැත්නම් ගැටීම තිබුණට ඕක දුරදිග ගෙනියන්නේ නැහැ. මගෙත් වැරද්දක් වෙන්න පුළුවන් කියලා බාර ගන්න. මොකද ආත්මයේ පැත්තෙමනේ ප්‍රශ්න බලන්නේ. ඒ වගේම අරගෙන මට දෝෂයක් කරනවා. දැන වැරදි කමන්නේ නැහැ. මං ගණන් ගත්තේ නැති චන් ඉවරයි. ඉතින් මේ ළඟදී ආම්රු කෙනෙක් මට ඇවිල්ලා කතා කරලා කිව්වා මේ සතිපාසලේ හැමෝටම දිනු වෙනවා නම් ඒක හරියම ලොකු මේ වටිනා අදහසක්. එහෙම නැත්නම් ලොකු දෙයක්. ඒකෙන් මටත් ස්තුතියක් සිද්ධ වුණා. ඊට පස්සේ කිව්වා පුළුවන්කමක් තියෙනවා නම් ඕකන පොඩ්ඩක් මෛත්‍රිය දාලා උගන්වන්නයි කියලා. මේ පැකට් එකේම දාලා මෛත්‍රියක් තිබුණා. ඊට පස්සේ මම කවදාවත් වාඩි වෙලා හොඳට ජොලිය වාඩි වෙන එක සුවසේ මම මෙතන මම දැන් මේ ඉන්නවා කියන මෛත්‍රියෙන් අපි උගන්වනවා. හැබැයි ඉතින් අර මෛත්‍රී භාවනාවක් වශයෙන් කරන්නේ. ඒකට සාන්ත බුද්ධ ආගම් වෙනවනේ. නෑ. ආයසුතුන් දන්නවනේ ඒවා බුද්ධ ආගම් නොවන විදිහට කියලා දෙන්න. මෛත්‍රී බංකෝ ඒ ටිකට දාලා තියෙන එකට. ඊට පස්සේ කල්පනා කරලා කියනවා මේ අසභ්‍ය දේවල් පෙන්වන එක නතර කරන්න කියන්න ඕක කියලා. කොහොම නතර කරන්නද සාංශික? මේ කට්ටිය ටෙලිවිෂන් ගන්න මේ සભ્ય දේවල් බලන්නද? ඌව බලන්නේ පන්සල ගිහලා බලා ගන්න පුළුවන් නේ. අසભ્ય ටිකක් කාමරේ ඇතුළේ බලන්න ඕනේ සාන්නේ සෙල්ෆෝන් එකක් අතේ තියාගෙන ඉන්නේ. ඒකනේ ටැබ් එකක් තියාගෙන ඉන්නේ. ඒකනේ කම්පියුටර් එකක් තියාගෙන ඉන්නේ. ඒකනේ මේ කම්පියුටර් මේක ගන්නෙ. හැබැයි මෙහෙම කරතයි කියලා. බලන්න තියෙන්න නම් පුළුවන් කිව්වා. පෙන්නන එක නම් නැතර කරන්න බෑ. අද තියෙන සියලුම IT ටෙක්නොලොජි කියලා කියන්නේ ඔය වෙනදා පොන්න නැති ටික පෙන්වන එකනේ. ඒ කවදාවත් අත්ත කුසලයටවත් බයලජ්ජාවටවත් නෙවෙයි යන්නේ. බයලජ්ජාවට තියෙනවා එකක්වත් ඔම දියුණු වෙන්නේ නැහැ. හැබැයි බලන්න පුළුවන් ඇසෙත් ඒ නමුත් අන්ධෙක් වෙන්න උගන්නන්න බෑ. කී දෙනෙක් තේරුම් ගනිත් දන්නේ නැහැ. ඒක නිසා බුදුජානනාංශගේ දේවතාව අහනවා ඒ වගේ අත්ත කුසලයේ කරන එක කිංසු
මුංචෙය්‍ය කල්යාණං කිංසු මුංචෙය්‍ය කියලා. එතකොට බුදුරජාණන්සේ කියන යාගේ සුභාෂිතේ තමයි භාවනා කරන එකනගේ ඉබේම නිකුත් වෙන දෙයක්. භාවනා කරන එකන කරන කතාව හැම වෙලාවෙම ඔය සාමාන්‍ය ලෝකේ තේරෙන්නේ නැති සුභාෂිතයක් කතා වෙනවා. ඉතින් ඒක අර සද්ධා ජාතෝ උපසංකමති සද්ධාවන්තය ගිහිල්ලා වටපිට බලනවා. එක්ක මේකේ දාහනේ පොළක්ද නැත්නම් භාවනා මධ්‍යස්ථානද පන්සලක්ද කොවිලක්ද කියලා බලනවා. උපසංකමන්තෝ පෛරුපාසති. ගිය ගමන්ම තේරෙන්නේ නැහැ මේ මොකටද බෝඩ මේ වැඩපිළිවෙල. ටික පෛරුපාසනය කරලා බලන මේ මිනිස්සු කියන දේ කරනවද කරන දේ කියනවද කියලා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. මොන ධර්මයක්ද මෙතන වැඩ කරන්න කියලා ඒ ආයතනයේ කියවෙන දේ නැත්නම් ප්‍රධානියා කියන දෙයට සෝතං ඕදහති. කන නතු කරන. ඔහිත සෝතෝ ධම්මං සුනාති. එතකොට ධර්මය ඇහෙනවා. එහෙම නැතුව මේ රේඩියෝ එකක් ගානේ හන්දියක් ගාන කියන බණ සම්බන්ධ වෙන්නේ නැහැ මිනිස්සෙයින්ට. ඒව නිකන් ඇහෙන බණ විතරයි. අහන බණ වෙන්න සද්ධාවෙන් යන්න ඕනේ. ගිහිල්ලා එතන ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කරලා බලන ගමන් එතන දේශනා කරන ධර්මයක් තියෙන බව තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ධර්මයට අහුම්කම් දෙනකොට තමයි මේ සුභාෂිත රසාස්වාදේ කියන එක සිද්ධ වෙන්නේ. සුභාෂිතේ කියන එක ඔය පත්තර ලච්චු ගහලා පැම්ප්ලට්ස් ගහලා හන්දි වල ගහලා හරියන්නේ නැහැ. ඒක මේ ඔක්කොටම එල්ල වෙච්ච දෙයක් නෙවෙයි. එල්ල නොවුනත් ඒක අහුලා ගන්නවයි කියන එක දෙන කෙනා වගේම වැදගත්. ඒක නිසා උදාහරණයක් වශයෙන් කියනවා දැන් අන්‍ය සත්‍යාස්ත්‍රවරු එතන ලෝකෙ තියෙන අනිකුත් ආගමික 나යකයෝ මේ බුදුරජාන් වහන්සේ වගේ මේ නෛර්යානික නැත්නම් මේ ශූන්‍යතා පරිසංයුක්ත දේවල් දේශනා කරේ නැද්ද? එතන නෛර්යානික සීසත් ධර්මයක් දේශනා කරේ නැද්ද? ඒක නිකන් මේ සමාජ ආචාර ධර්ම විතරද දේශනා කරේ කියලා. බුදුරජාණන්ගේ ආචාර ධර්ම තියෙදි බොහොම ගැඹුරක් විස්තර වෙනවනේ. මේ නිබ්බාන පරිසංයුක්තය දේශනා කරනවානේ. ශූන්‍යතා පරිසංයුක්තයක් වෙන කිසිම කෙනෙක් කරන්නේ නැහැනේ. ඉතින් ඒගොල්ලෝ කියන්නේ අපේ යාසාසුන් වහන්සේ දේශනා කරා බණ අහපු කට්ටිය ඒ ටික අල්ලගෙන නැහැ. නැත්තම් ඒ කාලේ තියෙන්න ඇති. අපේ අපෝස්තල්ස්ලා එච්චර උගත් අය නෙවෙයි. ඒගොල්ලෝ අසුරු කිරීමෙන් නිවන් දැක්කෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒක අල්ලගන්න නැතුව ඇති. හොඳ නිදර්ශනයක් කියලා මං හිතනවා. හොඳ අර්ථකථනයක් අඩු ගන්න. දින එක නෙවෙයි ප්‍රශ්නේ තෑග්ග ගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒ බුරුම පඬිස්සංශ කියනවා වර්ෂා වහිනවා. ඔය වාජනේ එළිය තිබ්බේ නැත්තම් ඉතින් වතුර පිරෙන්නේ නැහැ. කරුණාකරලා වාජනේ එළිය තියපන්. එතකොට වතුර පිරෙයි. ඕක කට ලොකු බඩ පුංචි වාජනයක් නා ඉක්මනට පිරලා ඉතිරෙයි. කට පුංචි බඩ ලොකු වාජනයක් නා කොච්චර වැස්සත් පිරෙන්නේ නැති වෙයි. යෝගයෙන් පල්ලේ හිලක් තියෙනවා නම් වතුර වැහලා ඉවරයි. නිසා වාජනේ එළිය තියපන්. මේ වර්ෂාව වහිනවා. ඒකයි මට බුරුමේ යන්න සිද්ධ වුනේ. ඊ වහිනවා නම් එතෙන් යන්නේකයි තියෙන්නේ. වෙන කරන්නේ දෙකල වාජනේ එළියෙන් තියන්න ඕන. එහෙම නැතුව මේකේ තෙමේ කියලා වාජනේ ගිය ඇතුලෙන් තියන හිටියට වැස්සට ලැබෙන්නේ නැහැ. ඉතින් වගේ මේ සත්පුරුෂයාගේ ක්‍රියාවලිය පේන්නේ සුභාෂිතේ. ඒක නිසා සර්වඥාන්සේ කියන නෙවෙයි මේ ප්‍රශ්නේ අහන්නේ ආජීවකෙක් ඇවිල්ලා ආනන්ද සාංශයෙන් අහනවා. මේ කවුද ඇත්තටම ශාස්ත්‍රුන් වහන්සේ කියලා? කාගේ ධර්මයේද නෛර්යානික කියලා? කාගේ ගෝලෙයින්ටද භික්ෂුව කියලා කියන්න පුළුවන් කියලා? ආනන්ද සාංශ කියන්නේ මේ ගෞතම සර්වඥාන්සේ මේ ශාස්ත්‍රු උන්වහන්සේගේ සත්‍ය ධර්මයේ එහෙම නැත්නම් උන්වහන්සේ ගෝලිය කියන්නේ නැහැ. කියන යම් තැනක රාගයේ ద్వේෂයේ මොහේ නැත්නම් එතන ශාස්ත්‍රුත්වයට බාර ගන්න පුළුවන්ද කියලා. පුද්ගලෙත් දෙන්නේ නැහැ. ගතියක් පෙන්වන්නේ. ස්වභාවයක් පෙන්වන්නේ. යම් කෙනෙක් එවැනි රාග ద్వේෂ මොහ නැති දෙයක් කතා කරමින් ඒ දේ හැසිරෙනවා නම් එයාගේ ගෝලියෝ තමයි ගෝලියෝ. එයා දේශනා කරන තමයි සද්ධර්මයේ. කට උත්තර නෑ. ආනන්දහමරු කියන්නේ මගේ ගුරුනාථ තමයි ගුරුනාථ මගේ ගුරුනාථික ධර්මය තමයි ධර්මයේ ත්‍රිපිටකය තමයි මම තමයි එහෙම කියන්නේ නෑ. ඒ නිසා උඹට ඕනේ නම් යම් කිසි ශාස්ත්‍රුන් වහන්සේ නමක් ළඟට යන්න උන්වහන්සේ සුභාසිතේ කොහොමද දැනගන්න උන් දැන් කියන දේ කරන දේ කියනවා. යථාවාදී තථාකාරී. එහෙම නැත්නම් මේ විශාල ගැඹුරු ධර්මයක් දේශනා කරනවා කරන්නේ gedette මරගාතයක් ලෝකෙට ප්‍රකාශ විතරයි. ඒක පෙන්නන ආගම් වල ඒ ආගමික නායකයෝ කරන මේ විකාර විතරමයි ජනමාධ්‍ය කියන්නේ.
සමාජ මාධ්‍ය කියන්නේ. වැඩිම මේ බොරු ටිකක් පෙන්නගෙන සෝබන කරගෙන ඉතින් ඒක නිසා ධර්මයේ පැත්තක තියේදී ආගම පෝෂණය කරන එක බුද්ධ ආගමෙත් අද 100%ක් වෙලා. මේක Hindu ආගමේ මේ මහා භාරතයේ ප්‍රතිපත්තියක් වශයෙන් බාර ගන්න. ධ්‍යාන මාර්ගය ටිකක් කරදරයි. ඍජුයි. අපි ඒක දාලා නිකන් භක්ති මාර්ගේ යන්. ගොඩක් දේවල් කරන්න පුළුවන් ඒක. දෙවිගොල්ලෝ ඉන්න 60 70ක්. හැම දෙයියන්ටම රකින්න පුළුවන්, පුදන්න පුළුවන්, හැමදාම දේවාල මංගල්ල තියෙනවා. කටයුතු කරගෙන ඉන්න පුළුවන්. ඒක තමයි අද බුද්ධ ධර්මයට වෙලා තියෙන්නේ. හැම පන්සලක් වටේටම කෝවිල් කීපයක්ම තියෙනවා. දළදා මාලිගාව හතේ විතර 4ක් තියෙනවා. හතර මහා දේවාලේ පෙරහැර කියලා කියන්නේ. ඒ වගේ තමයි මේ දෝලාව වඩම්මන්නේ. රන්දෝලි, රිජී දෝලි, යකඩ දෝලි කියාගෙන දෝලාව වඩම්මන්නේ ඒක තමයි මෙන්න පඳුරු දාන්නේ. දන්ත වංශයට වඳිනවා දෝලාවට පඳුරු දානවා. ඔය තමයි අපේ බෞද්ධයාගේ වැඩි. ඇතා යන වෙලාව එළියට දෙන්න පාට එන්න දෙන්නේ නැහැ. දෝලාව යන්නේ අන්තිමටම මේ දෝලාවේ ඇස්සේ තියෙන කලයක් ඕකට පඳුරු ටිකක් දානවා පත්තිනි මෑණියන්ගේ අනුකම්පාව. නාත දෙයයන්ාංශගේ කතරගම දෙයයන්ාංශේ අනිවි දල්දමාලිගා රැකලා දෙන්න. මේ බුදුහාමුදුරන්ට ආරස්සාවට මේ තියලා තියෙන්නේ. බුදුහාමුදුරන්ට එහෙම ආරස්සාවක් ආයිමත් ඕනේ නැහැ. ධර්ම ආරක්ෂාව තියෙන නිසා යථාවාදී තථාකාරිණ අන්න උණ්ඩ බලපං. ඊට පස්සේ උඹට ඉස්සල්ලා ගිහිල්ලා ඉන්න ගෝලයෝ ඉන්නවනම් විතරක් ඵලයන් උඹ පළවෙනි ගෝලයා වෙන්න එපා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෝලයා වෙච්ච කාල් ජුන් හතුරා වුණා. ඊට පස්සේ ඔස්පෙන්ස්කි ගර්ජෙෆ්ගේ ගෝලයා වුණා. පස්සේ 100%ක් මහතුරු කරලා ලිව්වා. ඒ හැම ගෝලයක්ම ආර්ය ප්‍රසිද්ධ කරන්න හේතු වුණා. ප්‍රසිද්ධ වුණාට පස්සේ ආර තේරෙනවා ඊතර මහා ලොකු දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මමත් අයියනේ කියලා ඌ ඊට පස්සේ ගෝල ගුරුනාශික කපනවා. නමුත් ඊට කලින් පිළිගත්ත ගෝල පිරිසක් ඉන්නවනම් ඒගොල්ලෝ දන්නවා මට ඉස්සලා මේ පුද්ගලයා ගෞරව භාවනීය භාවයට පත්වෙච්ච කෙනෙක්. පියෝචකරු භාවනීයෝච කියලා කියන්නේ. එයා දැන්ටත් අනුන්ගේ මෛත්‍රිය ලබන භාවනීය තත්ත්වෙලා තියෙනවා. මම ඉච්චර අනතුරුදායක තත්ත්වයක නැහැ. ඒ නිසා ඒ ගෝලයෝ මට ඉස්සලා ගිහිල්ලා රහු බැඳගෙන ඉන්න හොඳයි. එන අරසකාරී තුරක් තියෙනවා. එයා කියනවා ආනන්ද කියනවා තවත් එක සූත්‍රයක ඒක ගෝලේ කරේ එක්කෙනෙක් හරි සාස්ත්‍රුණාංශික තත්ත්වයට පත්වලා ඉන්න ඕනේ. මේ වෙනකොට දෙඤ්ඤන් සල්ලි වලට බෑ. එනම් වර්ධින දෙයක් නැහැ. ඒකට අපි තනි වචන කියන්නේ සුභාසිත. සුභාසිත රසාස්වාදං සජ්ජනස සංගම. ද්වේ මෘතානි පලානිව සංසාර විස වෘක්ෂස්ය ද්වේ මෘතානි පලානිව. සුභාසිත රසාස්වාදං සජ්ජනස සංගම. මේ සංසාර නැමැති විස වෘක්ෂේ ඵල ගන්න හට ගන්න හරියක් හට ගන්න විස ඵල. ඔය අතරමැද අමෘත බල දෙකක් තියෙනවා කියලා සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා මේ බුදුහාමුදුරන් පස්සේ එකක් තමයි සුභාසිත රසාස්වාදේ. මේ ලෝකේ පිස්සු කෙලින ජනමාධ්‍ය තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තියෙන කක්ක ලෝකේ අර සුභාසිතේ තියෙනවා. ඒ කාර්කේ වෙන් කරනවා කියන එක එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. ඒගොල්ලෝ කියන නිසා සුභාසිතේ නැහැ කියලා. මොකද අපි හොයන්නේ කක්ක ගොඩකනේ. නිසා මේ සුභාසිතේ දැනගෙන දන්නවනම් ඒ ධර්ම රසයේ උත්තම රසය ධර්ම දාන තමයි උත්තම දානේ ඒක අල්ලගන්න බෑනේ. සුභාසිත රසාස්වාදයයි ඒකම මේ කෙලින්ම සත් ධර්මයේ සාක්ෂාත් කර එකනත් එක සත්‍යනේ සජ්ජනස සංගම. ඒකට සච්චිත් ආනන්ද කියලා කියනවා. ගුරුවරයාත් එක්ක ඇසුරු කරන්න ලැබෙන එක ඒක විශාල පිනක්. නමුත් හැමෝටම මේක හම්බෙන්නේ නැහැ. නමුත් අර ධර්මය සද්ධර්මය එහෙම නැත්නම් කියන මේ සුභාසිතය පවතිනවා. නමුත් සුභාසිත රසාස්වාද කරන්නේ අපි රසාස්වාද කරන්නේ කාමී. අපි රසාස්වාද කරන්නේ ඉන්ද්‍රිය බද්ධ දේවල්. ඒව කක්ක ඒව තිසංහා සමාන දේවල්. ඒක උරගයි. පපංචාබි රතෝ මගෝ කියලා මේක බොහොම කෙටියෙන් සඳහන් කරනවා. මම හිතන්නේ බද්දික සූත්‍රය වගේ. යමෙක් ප්‍රපංච කරනවා නම් මුර්ගෙක්. යාට සුභාසිත කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ කෘත්‍රිම දැනුම නැත්නම් බහුසුත්ව අභාවය එහෙම නැත්නම් මේ පොතේ දැනුමට එච්චර ඇදලා යනවනම් උන්ද සෝදලා ගොඩ ගන්න බෑ. ඒකට කියනවා ග්‍රන්ථ පරිබෝධය කියලා. අද ලංකාවේ ගණ්ඩම දෙයක් නැහැ. මොකද තායිලන්තේ ගත්තොත් බුරුමේ ගත්තොත් ඊට වඩා ලංකාවේ දැනුම ඉහළ මට්ටමක තියෙනවා. ඊහා සමානව නිවනෙන් ඈත් වෙලා තියෙනවා. එනිසා මෙහෙට එන්න ඕනේ PhD එකක් ගන්න ඕන. මෙහෙට එන්න ඕනේ ඉන්ටර්නැෂනල් පාලි ඉගෙන ගන්න ඕන. මෙහෙට එන්න ඕනේ
ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒ ඡානිය තම්බි මක්කම යනවා වගේ සියලු බෞද්ධයෝ ස්කෝලර්ස්ලා ලංකාවට ඇවිල්ලා තමයි සල්ලම් වෙන්නේ. ඒකට හේතුව මොකද මේක ඉන්ටර්නැෂනල් පාලි තියෙනවා. මේක ඉංග්‍රීසි දැනුම තියෙනවා. හැබැයි දැන් නිවන පොඩ්ඩක් ඈතයි. විශේෂයෙන්ම අධ්‍යාපන ආයතනවල. ඒකයි බුදුජානනාංශේ ආසවට්ටහනීය ධර්ම වශයෙන් දේශනා කරන්නේ. ඒකයි අපේ ලොකු සාංශ අපි ඈත් කළා තිබුණේ අපේ මෝඩකමට අපි තිමේ පිරිවෙන් අධ්‍යාපනයත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න හදනවා මේකේ බරපතලකම තේරුම් ගන්න. බැරි නෑ. බැරි නෑ මොකද සුභාෂිතේ හිත ගන්නවා සුභාෂිතේ වෙනුවෙන් අපි යක් ගහන්න ඕනේ නෑ. අපි කියන්න තියෙන්නේ මේ ඔක්කොම දේවල් ඉගෙන ගන්න වෙන්න සුභාෂිතේ ඉගෙන ගන්න බලන්න. සුභාෂිතේ උගන්වන්න බලන්න. ඒ මොකද අර සත්පුරුෂයා අත්කුසලයේ සලකන එකන ස්වභාවයෙන්ම යාගේ නිකුත් වෙන වචන සුභාෂිතයක්. ඒක අඳුනා ගන්න බැරි කමයි තියෙන්නේ. අපි මේ මයිකල් ජැක්සන් අහනවා උත්තර ಭಾರತೀಯ සංගීතය අහනවා දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය අහනවා මනනන්දන ජනනන්දන ගීත අහනවා ඩල්බි ක්‍රමයට මොනෝ සිස්ටම් එකට සද්ද අහනවා. සුභාෂිතේ මොනක්වත් අවශ්‍ය නැහැ. සුභාෂිතේ ඒක විසින්ගින් එකක් ඒක සනාතන ධර්මයක් එතන තියෙන. ඒක බුදුරජාණන්සේට අයිතිත් නෑ. බුදුරජාණන්සේ ඒකත් ගුරු තන්හිලා සැලකුවා. බුදුරජාණන්සේ කිව්වේ ඒක මතු කරගන්න. කී වැඩි අපිට කරගත හැකියි. ඒකට තමයි මේ ශාසනය කියන්නේ. ඒකට තමයි මේ බුද්ධ ධම්ම සංඝ කියලා කියන්නේ. නමුත් ඒ ඉන්නේ එක්කෙනෙකුටවත් දැන් ඒක මතක නැති වෙලා. ඒගොල්ලෝ බලනවා මේ මම ජනප්‍රිය වෙන්න. මගේ මතේ ජනප්‍රිය කරන්න. මොනවා හරි දෙකේ එලිලා ජනප්‍රිය. ඒතකොට අර සුභාසිතය හරියට කාබාසිනිය වෙනවා. ඒ නිසා ඒකේනා සුභාසිත කල්යාණ වචන කියන වගේම පාපී වචන නොකියා සිටීම බොරු කේලම හිස්සජන පරිසවචන නොකියා සිටීම නිවන වගේ සලකනවා. හදියට දෙය කියන්න බැන්නම් කට වහගෙන හිටපන්. අදේ කරන්න බෑ. හැම පිස්සටම මයික් එකක් හම්බෙලා තියෙනවා. මයික් එකක් හම්බුනාට පස්සේ උගලවන්න බෑ. ඒකට තියෙන රණ්ඩු බලන්න පුළුවන් ඔය ජාත්‍යන්තර සම්මේලන වලට ගියාම හරියට වෙලාව කිට්ටු වෙනකොට ලකුණු කරනවා. මේ ජාත්‍යන්තර බලවත් රාජ්‍ය නායකයන් කියනවා තව විනාඩි 2යි විනාඩියයි තප්පරපණයි අර මැදින් කතාව කරගන්න වෙලාවක් එන්නේ නැහැ. ඔය හිටපු රාමඤ්ඤිකාය ලොකු හාමුදුරන්ට මයික් එක දීලා තියෙනවා. දැන් කතාව ඉවරලා දාන්නේ. දැන් දානෙට ඉස්සලා 12 ඉස්සලා 11 මන්ට ඉස්සලා දානෙ ගන්න එපායි. දැන් මේ සංසයේ කතාව යනවා. අන්තිමටමනේ හම්බෙන්නේ රාමඤ්ඤිකාය. යද්දි වට අතර කොලයක් ගෙනලා ගැහුවලු කතාව නැතර කරන්න. යාළුවෝ කොලයක් ආව කතාව නැතර කරන්න කිව්වා එතනින් බණ සමාප්ත කරනවා කිව්වා. ඉවරයි. ඒ දාන බෙදලා ඉවරනාට පස්සේ මේ උත්සව සභාව කිව්වලු හරි දැන් කොට ඉවරයි දානෙත් ඉවරයි. අපි ඊගාව සභාව ආරේ අසවල් දවසේ තියෙනවා. මේ සංස්කෘතිය මං එන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට මේ එක එක නැයිලා තුණ්ඩු ගහන විදිහට වැඩ කරන්න බෑ. මට කිව්වොත් එහෙම අද දාන දෙන්නේ නැහැ කියලා තුණ්ඩුවක් ගැහුවා නම් ඒ නිසා මම ඊට පස්සේ ඉන්නේ නැහැ. බුදු මයික් එක ගත්ත මනුස්සයට කවදාවත් තේරෙන්නේ නැහැ. මේ වෙලාවට නැත ගන්න කී ඒ තරම්ම පාපී වචන අපාගත වෙන්නේ 90%ක්ම අපාගත වෙලා තියෙන්නේ වචනයෙන් වැරදිලා. ක්‍රියාවෙන් වැරදිච්ච කට්ටියවත් හිතෙන් වැරදිච්ච කට්ටියවත් නෙවෙයි. මේ මොකද වචනේ කතා කරන්න පුළුවන් මනුස්සයෙක් විතරනේ. අනේ කිසිම සත්‍යයකට බෑ. ඒක විශාල ආයුධයක්. ඒක කරන්නේම ආයුධෙන් තුවාල කරගන්න එක. ඒ නිසා අද විතර ලිටරේචර් අද විතර සාහිත්‍ය කිසිම යුගයක නැහැ. ලොකු සාංශ ඉන්නකොට කියනවා අද වගේ බණ කියන යුගයක් මුළු සිංහල බුද්ධහම යුගයේ තිබුණේව නැහැ කියලා. හැම තැනම බණ. ඒක රට නරක වෙන්නේ නැහැටි. මෙච්චර විචක්ෂණ විදියට මෙච්චර බණ කියද්දී රට නරක වෙනට මොකද්ද අප්සෙට් එකක් තියෙනවා. අපේ ගල්දුවේ පණ්ඩිත කියන මේ කට්ටියත් බණ වාගේ මොනවද කියනවා අනේ මට නම් තේරෙන්නේ නැහැ කියන. මේක හදා කියනවා බණ වාගේ. අත්ත කුසලයක් ගැන අත්ත කාමයක් ගැන මේ මම දැන් මෙතන ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒකට කතා කරන්න ඔය ඔච්චර දේවල් අවශ්‍ය කරන්නේ නැහැ. තමන් මෙහෙම වාඩි වෙච්චාම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි මේ දවස්වල මාස්ටර් ට්‍රේනින් වැඩ පිළිවෙලට ගියාම අපි එක එක ඒ විශේෂඥවරු එක එක සබ්ජෙක්ට් වලට ගෙනලා උගන්වනවා.
සමහරට ඒගොල්ලෝ ගාලා කඩාන යනවා වගේ කඩාගෙන යනවා අපිට තේරෙන්නේ නැහැ මොකද උනේ කියලා. මොකද මේ මනුස්සයා භාවනා කරන කෙනෙකුත් නෙවෙයි සතිವಾರේ පටන් ගන්න තියෙන භාවනාවකමුත් නෙවෙයි. මේ මනුස්සයා මේ මොනවද කියනවා. පස්සේ අපි විනිශ්චයක් ගත්තා කොයි අයියා ආවත් අපි විනාඩි 5ක් භාවනා කරවලා ගමු. ඒ කියන්නේ දන්නවනේ මෙන්න මේකටයි කතා කරන්න ඕනේ කියලා. ඒ නිසා ජාත්‍යන්තර සම්මේලනවලටත් මම දැම්ම නීතියක් මට පුළුවන් විදිහට මම එනවනම් ඔය එක එකනාගේ බයිලා අහන්න නෙමෙයි අපි ඔක්කොම එකතල එක විනාඩි දෙකක් ඉමු මේ අත්ත කුසලයක් කරගන්න අත්ත කාමයක් ගැන කතා කරන්න. ඒතර මේ මිනිස්සු දන්නවනේ අපි හැසිරෙන්න ඕනේ වෙලා තියෙනෙත් වැරදිලා තියෙන්නේ ඕකේ. ඕක නැවත මෙතෙන්න ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඉති ඔය මයින්ජායක පෙන්ලයක හොල්ලලා ඕක තැම්පත් වෙන්න මොකද්ද කරන්න ඕනේ. මොනවා කරුවත් ඇවිස්සන මොනවක් නොකර ඉන්න එකයි තියෙන්නේ. ඕකනේ කියලා දෙන්න බැරි. ඕකනේ මේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකක් ඕනෙලා තියෙන්නේ අපිට. ඕකනේ අපිට EEG මැෂින් එකක් ඕනෙලා තියෙන්නේ. මොන හරි හොල්ලන්න නැතුව තිබ්බහම මොකුත් වෙන්නේ නැහැ. ඒක තැම්පත් වෙනවා. ඒකයි කියන්නේ පාපී වචන කරන්න එපා. ඒ දුර්ජන පාපී වචන වලින් තමයි මේ ලෝක විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා ඉරණොබසින අධිරාජ්‍ය මේ කොනේ ඉඳලා එහා කොණ්ඩ යනකල් ලෝකය ඇල්ලුවා. ඇල්ලුවට පස්සේ ජපානයේ සහ ඉන්දියාවෙන් ලැබිච්ච බරපතල අභියෝග නිසා ඒගොල්ලන්ට ඒ ජාතින්ට නිදහස දෙන්න වුණා. ජපානයෙන් තමයි අතරම හොඳම උත්තරේ දුන්නේ. පුංචි රටක් වුණාට. ඒ නිදහස තමයි ඉන්දියාවේ තමයි නිදහස් ගන්න පටන් ගත්තේ. ඒකේ වලිගේ තමයි අපිටත් හම්බුනේ. දැන් ඊට පස්සේ එංගලන්තේ කාටද නායකත්වය දුන්නේ? ඉන්දියාව ගත්තේ මුස්ලිම් රාජ්‍යයකින්. දුන්නේ Hindu කෙනෙකුට. එහෙම නැත්නම් ඉන්දියාවේ හෝ ලංකාවේ විතරක් වෙන්නේ නැහැ. මේ මොගල් අධිරාජ්‍යයේ හිටන කාලේ සම්පූර්ණ මුස්ලිම්. අරගෙන දුන්නේ Hindu කෙනාට. ශ්‍රී ලංකාවෙත් කාටද දැන් ඊගාට රාජ්‍ය තන්ත්‍රය දෙන්නේ? හොඳට කතා කරන්න පුළුවන් කෙනාට. කුලවන්තයින්ටවත් සල්ලිකාරයින්ටවත් ධනවන්තයින්ටවත් දේශපාලන බලයට දුන්නේ රෙටොරික්. කතා කරන්න පුළුවන්. ඒකයි කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා කියන්නේ. ඒක තමයි ඒ ධර්මයක් පැතිරීමට අවශ්‍ය කරන දේ. හැබැයි මං කියන්නේ කතා කරන්න පුළුවන් හැම කෙනාම ධර්මයේ කතා කරනවායි කියලා. නමුත් මේ පව් වචන නොකිය ඉන්න එක අද අපිට වෙලා තියෙන කතා කරන්න පුළුවන් නිසා අර දෙක අඳුනන්නේ අර පව් වචන හරි කට්ටච්චෝලිනේ. ඒක ගහනකොට මිසට වදිනවනේ. ඉතින් ඒක නිසා ඒක පාවිච්චි කරනවා මිසක් අර අත්තකාමයේ කියන එක මේක පාවිච්චි කරන මොකටද කියන එක බුදුරජාණන් වහන්සේත් වචන පාවිච්චි කරනකොට ඒකට පන් කරනවායි කියලා නැත්නම් ප්‍රාසය කියන එක උග්‍ර දැනුමක් තිබුණා. බුදුන්සේ කිසිම දෙයක් අතහැරියේ නැහැ. අපිට ඔක්කොම කෙදුවේ අත්ත කුසලයේ පිණිස. එහෙම නැතුව මේ ආවට ගියාට සාහිත්‍යයක් හදන්නවක්වත් රසාස්වාදයේ පිණිසම නෙවෙයි. රසාස්වාදයෙන් යුක්තවමත් නිවන උනත් කියන්න පුළුවන්. අන්නේ සුභාෂිතය වෙනමම හදාරන්න පුළුවන් බුද්ධ භාෂිතයේ වශයෙන්. එහෙම නැත්නම් බුදුජානකගේ වාග් විලාසයේ වශයෙන් හරි సౌందර්යයි. හැබැයි ඉතින් නිවනට මියුම් කරයි නැද්ද දන්නේ නැහැ. ඒක නිසා ඒ වචනේ රකින්න තේරවාදයට ලෝකයා ගරු කරනවා මේක හලහප්ප ගන්න නැතුව තියාගෙන ඉන්නවයි කියලා. කෙසේ නමුත් බුදුජානනාංශයේ මහබෝසතාණන් වහන්සේ නමක් විදියට හෝ පාරමිතා කරන කොටවත් පුරන කොටත් කඩපු නැති එකම ශික්ෂාපදේ තමයි මුසාවාද. අනිත් සීලම ශික්ෂාපද කැඩලා තියෙනවා. ඒ නිසා අද්වෛය වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා. බුදුන්සේ කිව්වොත් ආයේ හොල්ලන්න දෙයක් නැහැ. මොකද එහෙම ගහපා දෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ඒ අත්තකාමී කරන එකනා ඒ පාපී වචන පාවිච්චි නොකරනද හරියට පරිස්සම් වෙනවා. ඒ වගේම කල්යාණ වචනය යාගෙන් ඉබේම නිකත් වෙනවා. ඒකට කියන්නේ කල්යාණ කියන වචනේ මේකේ කල්යාණ කියන පදේ පාවිච්චි කරනවා කියලා මිසක් මේ කල්යාණ වචන කියලාත් නැහැ. මොකද යාගේ නිකුත්නේ සයිලන්ට් සර්මන් එක. ඒ නැත්තම් නිහඬ බණේ තමයි සත්‍ය තියෙන්නේ. කියන වචන නම් ව්‍යාකරණ අනුකූල නැහැ අඩුපාඩුකම් තියෙනවා. ඉතින් අපි අර කල්යාණ වචන කියලා කිව්වට කල්යාණං වාචං මුංචය කල්යාණං මේ කල්යාණ භාවයේ තමයි ප්‍රතිගන්න තියෙන්නේ. ඒක වැඩියෙන්ම බහුජන හිතාය බහුජන සුඛාය වෙන්නේ කල්යාණ කාය කර්ම කල්යාණ මනෝ කර්ම වලට වැඩිය කල්යාණ වාක් කර්මයි. ඒකයි බුදුරජාණන්සේ දේශනාවෙන් පමණක්ම මුළු ශාසනයම ගත්තේ අතට. මුළු ලෝකෙම ගත්තේ දේශනාවෙන්. එහෙම නැත්නම් ශ්‍රවණය කිරීමෙන් අපිට ශ්‍රාවකයෝ කියලා කියනවා.
ඉතින් ඒක තමයි අද සම්පූර්ණ පරිදිට පාවිච්චි කරලා තියෙන්නේ. අද ඒ තරම්ම මේ සමාජ මාධ්‍ය ජන මාධ්‍ය මේ බොරුව නැත්තම් බොරුවගේ මල්ලි අතිශෝක්තිය පාවිච්චි කරලා අම්මා තාත්තා කියන දේවල් දරුවෝට විශ්වාස නැහැ. පන්තිපාර ගුරුවරයා කියන දේ ළමයට විශ්වාස නැහැ. දොස්තර කියන දේ ලෙඩාට විශ්වාස නැහැ. තමන්ගේ නීතිඥයා කියන දේ ඒ නඩුව බඩ ගන්න මනුස්සයාට විශ්වාස නැහැ. රජ්ජුරුව රට්ටුන්ට විශ්වාස නැහැ. ඒක එහෙම ගහපා දීලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් සාර පව්වචන කතා නොකර ඉන්නව නෑ. නොකල යුතු කතා. හරියවා තුන්හි භාවෝ. ධම්මීවා කතා. ආන්නේ දෙක තියෙනවා නම් ඔය කිසිම අතිශෝක්ති ජනමාධ්‍ය මොකක්වත් අවශ්‍ය කරන්නේ ධර්ම පැතිරීම සඳහා. හැබැයි ඒ ඔක්කොම තියාන ඒව පාවිච්චි කරලත් අපිට සතිපාසල කරගෙන යන්න පුළුවන් වුණා. ඒ සියලු තාක්ෂණ පාවිච්චි කරලත් සතිපාසල කරගෙන යන්න උනා. අපිට තියෙන විශේෂ ලක්ෂණය තමයි කාගවත් ඊර්ෂ්‍යාවට ලකුනේ නෑ අපි. කාටවත් කොනහඬ ගියෙත් නෑ අපි. අපිට කොනහන එක තාම නතර වෙලත් නෑ. අනන්ත අප්‍රමාණ කෙනෙහිලි තියෙනවා. ඒක මම පියවල් කරනවා ජයග්‍රාහී ගමනක තියෙන්න ඕන දේවල්. හැබැයි අපි කොනහඬ යන්න ඕන කමක් නෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ පාපී වචන පාවිච්චි නොකර ඔය කාටවත් හොඳයි කියාගෙන ගියොත් සද්ධර්මයේ මතුවලා යනවා. ඒ නිසා අත්තකාමේ සලකන කෙනා කවදාකවත් මම දැන් මෙතන අමතක කරන්නේ නැහැ. ඒ කෙනා බණ කිව්වත් නැතත් එයාගෙන් කොහොමදත් නිහෙට බණක් කියවෙනවා. එයා පරිස්සම් වෙන්නේ කට පරිස්සම් කරගන්න. ඒකෙන් තමයි අපේ ජන විඥානය තුල අපි කවුද කියලා එක තේරෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මේ පාවිච්චි කරන වචන පාවිච්චි නොකරන වචන එයා නියෝජනය කරනවායි කියලා. නමුත් එයා දන්නවා එතන හික්මීමක් අවශ්‍ය වෙනවා. ඒ හික්මීම තමයි නායකත්වයක අත්‍යන්ත ලක්ෂණය. sannivedanayක අත්‍යන්ත ලක්ෂණය. වෙන විදිහකට කියනවා නම් භාවනා කරනවා සමාන හෝ ඊට වැඩි වටිනාකමක් තියෙනවා කමඨාන් සුද්ධ කිරීමේ. Tamanට කියා ගන්න තේරෙන්නේ නැත්තම් මේ භාවනා කරන එක මොකද්ද කියලා මොනම හේතුවක් නිසාවත් හෙලි කෙරුවේ නැත්තම් ඉතින් අරක පහු වෙනවා. අපි මේ සභාවකට මුළු දීලා ඉන්නේ අපේ තියෙන මේ අඩුපාඩුකම් ටික හෙලි කරන්න මිසක්කා මේ සභාවට රිංගලා හැංගිලා ඉන්න නෙවෙයි. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඇතිදේ ඇති හැටියෙන් කියන්නේ ඒක සතියෙත් ලක්ෂණයක් නිවනෙත් ලක්ෂණයක් යථාභූත ඥාන දර්ශන කියන්නේත් ඒකමයි යථාව දර්ශන කියන්නේත් ඒකමයි. අන්න ඒ සඳහා අපි සෑහෙන ඉදිරියක ඉන්නවා දැන්. මමත් සෑහෙන තැනක ඉදිරියක ඉන්නවා කියලා මටත් තේරෙනවා. අපි ඒ අතින් සමාන වෙලා ඒ කල්යාණ කර්ම සතිය වැඩිම වගේ දේවල් කරගෙන අනවශ්‍ය කට්ටියත් එක්ක ගැටල වාද කිරීම පැත්තක දාලා ඉදිරියට ගියොත් මම හිතන්නේ දේවතාවා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇසීමෙන් බලාපොරොත්තු වුණා වූ යමක් තියනවාද ඒක බුදුරජාණන්සේ යම් ආකාරයකින් දේශනා කිරීමෙන් සාර්ථකත්වයක් ලැබුවද ඒක අපේ ක්‍රියාදාමය තුලින් ඔප්පු කරන්න පුළුවන්. සිළු දිනාට ඒ සඳහා ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි. දැන් අපි බ්‍රහස්පතින්දා ධර්ම දේශනාවට පස්සේ පැයක පමණ කාලයක් අපිට හමු වීම සඳහා නැත්නම් සාකච්ඡාව සඳහා කාලය ලැබෙනවා. ඒකයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා කාට හරි ධර්ම දේශනාව සම්බන්ධ හෝ තම තමන්ගේ භාවනා කමටහන් සුද්ධ කිරීම සම්බන්ධ හෝ නැත්නම් වෙන යෝජනා චෝදනා මේ මාතෘකා තියෙනවා නම් හෝ මේ අවස්ථාව කරගන්න කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මම නිරංජා. ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව සම්බන්ධයෙන් එක ප්‍රශ්නකුයි තව ප්‍රශ්න 9ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉදිරිපත් කරන්නද ස්වාමීන් වහන්සේ? ඔය තව එකක් එනකයිමුද? ඔක්කොම 10ක් තියෙනවා. 10ක්වත් එන කමන්නේ පටන් ගනින් කොහෙම වෙයි එහෙම. ධර්මදේශනාව සම්බන්ධ ප්‍රශ්නේ මම පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ ආත්මය සියුම් ආත්මයකින් ප්‍රතිෂ්ඨාපනය වී ඉන්පසු සියුම් ආත්මය ඇති සියුම් ආත්මයකින් අතිසියුම් ආත්මයකින් ප්‍රතිෂ්ඨාපනය කරන බව දේශනා කරන ලදී. ගරු ස්වාමීන් වහන්සේ අතිසියුම් ආත්මය ප්‍රතිෂ්ඨාපනය කරන්නේ කුමකින් හෝ ප්‍රතිෂ්ඨාපනය වෙනවාද කියා ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අතිසියුම් ආත්මය සංඥාමය ස්වරූපයෙන් පවතිනවා.
අපි කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ රූපේ රූප සංඥාවක් බාටපත් කර ගන්නවා. රූප සංඥාවේ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක අපි නේව සංඥා නා සංඥායතනෙ කියලා අතිශයම් තත්ත්වක ඉන්නවා. ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒ කෙනාට මේ රාග ద్వේෂ මොහ එන්නේ නැහැ. ඒකට තියෙන්නේ බොහොම සියුම් දේවල් පිළිබඳව. මේ මට හිතිච්ච හිතවිල්ල පිළිබඳව මම හීනෙන් දැකපු දේ පිළිබඳව කතා කරලා එයා දන්න මේ හීනයක් කියලා. එයා දන්න එක පරිකල්පනාවක් කියලා. නිසා මේ පරිකල්පනාවල් පිළිබඳව හිත කරදර නොගැනීම පමණයි එතන කරන්න තියෙන්නේ. ඒක තමයි අර ප්‍රපංචකරණේ හරහා තමයි දන්නවනේ මේ කාමෙත් නෙවෙයි කාම සංඥාවත් නෙවෙයි රූපයත් නෙවෙයි මේ රූප සංඥාව කියලා දන්නවනේ ඉතින් ගොඩ. ඒක ගැන main thing is not to worry. එනිසා හීනයක් නේ ඔය. මම හීනෙන් කවුරුත් එක්ක ගහගත්තා. නැත්නම් හීනෙන් කවුරු හරි සිප වැඳ ගත්තා. ඉතින් නැගිටලා බලනකොට ඉතින් ඕක හීනයක් කියලා දන්නවා. ඊට පස්සේ ආයෙ ඕක ගැන කියා අඬා ආයෙ මේ හීන පලාපල විස්තර කරගෙන ඉන්න දෙයක් නැහැ. මේ සංඥාවක් මේ. ඉතින් එතෙන්ද යන්න ඉස්සෙල්ලා හැබැයි හීනකට වගේ ලෝකේ සලකන්න යන්න එපා. ඒක හරි භයානකයි. ඉස්ලාම කාමේ කාම සංඥා ප්‍රතිස්ථාපනය. ඒක අබිනිෂ්ක්‍මණය කියන්නේ. ඒක කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය. ඒක රූප භාවනා නැත්නම් රූප ධානය කියලා කියන්නේ. ඉතින් රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන එක තමයි අරූප භාවනා කියලා කියන්නේ. අපි සාමාන්‍ය සම්ප්‍රදාන කුල කියනවනේ. ඉතින් ඒකේ ඉන්නකොට තියෙන දේවල් තියෙනවා. හැබැයි මේ ඔක්කොම නිකන් මිනිස්සුන්ගේ නිකන් ප්‍රකල්පනා විතරමයි. හීන විතරමයි. ඒ නැත්නම් මේ හිතලුවක් විතර චෝකට ඔච්චර රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඒක නැති කරන්න යන්න එපා. ඒ සියුම් සංඥාව නැති කරන්න යන්න එපා. එතකොට නිවන සහ පරිනිර්වාණය අතර වෙනස නැති වෙනවා. නිවන පරිනිර්වාණය වෙනස කියන්නේ ඔය සියුම් සංඥා නැති වෙනකොට පරිනිර්වාණය වෙලා. එතකොට සීදීනස ගත්තා වගේ. ඉතින් නිසා මේක ප්‍රශ්නේ ඇහුවට මම උත්තරයක් දුන්නට මගේ උත්තරේ සර්ව සාධාරණද කියන දන්නේ නැහැ. තේරෙන්නේ නැති බව නම් මට හොඳට තේරෙනවා. ඒ නිසා අපි යනවා නිරංජයි ගායකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. කාලය පැය 1යි මූලික කමඨහන ආනාපාන සතිය පරයන්ක භාවනාව. මේ දිනවල බොහෝ අවස්ථාවල ඉඳගත් පසුව ටික වේලාවකින් හුස්ම දිහා බලා සිටින විට නිදිමත ගතියක් දැනෙන නිසා ධම්මජීව ස්වාමීන් වහන්සේගේ කමඨහන් පිළිතුරු අසා මා තේරුම් ගත්තා. එතුමාගේ අවවාදය වූයේ නිදිමත ගතිය ඇතිවනවා නම් එයට ලෑස්ති වෙලා යන්න. අද දවසේ පර්යංක භාවනාවට ඉඳගෙන ටික වේලාවක් ගත වූ පසුව කය සැහැල්ලු ගතියත් හුස්ම සියුම්ව හෙළන බවත් සතිය හුස්ම ගැනීමෙන් හොඳ අවධානයකටත් ලක් වෙලා ඇති බව වැටහුණා. ටික වේලාවක් ගත වූ පසුව මට තේරුණා මම අඩ නින්දට යන බව. එය තේරුණ මොහොතේම මා අවධානය යොමු කරා සතියේ තීව්‍රතාවය හුස්මේ රළු ගතිය, ඇඟේ සැහැල්ලු ගතිය සහ කයේ යම් ස්ථානවල තිබෙන සියුම් වේදනාවලට. පසුවත් කිහිප වතාවක් නිදිමත ගතිය එළඹෙන යන විට මගේ අවධානය යොමු කරා මොන ආකාරයේ වෙනස් වීම මාගේ හුස්මට කයට වෙනවාද කියා. මා ලෑස්තියෙන් සිටියා නම් මේ වෙනස් වීම දකින්නටත් ඒවා තේරුම් අරගන්නටත් ඒ වෙනස් වීම මොන විදියට මගේ සතියට බලපාවිද යන්නත්. ඒ විමසුමත් සමග හෙමින් නිදිමත ගතිය නැති වී ගියා. සක්මන් භාවනාවේ යෙදී නෙවි මුළු පැයම පරයන්ක භාවනාවේ යෙදී සිටියා. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය අවස්ථාව තමයි අපි ඔය ඉස්සෙල්ලා විස්තර කරන්න උත්සාහ කරේ මම රූප සංඥාවක් බාටපත් වෙන හුස්ම තියෙනවද තියෙනවනම් බැලුවොත් තියෙනවා. නැත්තම් නැහැ. අඩ නින්දක්ද? ඔව්. අඩ නින්දක් නෙවෙයිද? නැහැ. නින්දක්ද? ඔව්. නැහැ. ඇත්තද? නැත්තද? ඕනි දෙයක් කියන්න පුළුවන්. ඉතින් අඩ සීන අඩ හින්ද අවස්ථාව භාවනා ජීවිතාම තීරණාත්මකව හුඟ දෙනෙක් වෙනකොට භාවනාවේ නෑ. ඒක ඔක්කො පශ්චාත්තාප වෙලා එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න ගිහිල්ලා එහෙම නැත්නම් මොනවා වුනේද කියලා දන්නේ නැති වෙලා ඉතින් ඒ ශේෂ්ත්‍රයට අවදි වෙන හැටි කිසිම විද්‍යා ශිල්ප ස්ථානයක උගන්වන්නේ නැහැ. බුදුචාන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේක තමයි ඔන්න අදිමානුෂික තත්වයට යන දොර කවුළු විවෘත වෙන තැන. ආපස්සට එන්න පුළුවන්, උතන ඉන්න පුළුවන්, එහා පැත්තට යන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. තණ්හාවයි අවිද්‍යාවයි විතරයි බාධා වෙන්නේ. ඒක සූදානම් ශරීරය කියලා කියන්නේ මේ දෙකටම දෙන රැඩිකල් උත්තරයක්. මේ වගේ දෙයක් එනවා. ඒක වැරදිල්ලක් නෙමෙයි. ඒක භාවනාවේ වැදගත් අවස්ථාවක්. ඒක දෘෂ්ටිගත වෙන්න හොඳම අවස්ථාවක්. එතන දෘෂ්ටි 6ක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ දේශනා කළා තියෙනවා. දෙසටක් මිසදිටු වෙන්නේ ඔන්න ඔතෙන්ද භාවනා දියුණු වෙච්ච අයට විතරයි.
හොඳට මතක තියාගන්න ඔතන තමයි මේ මිත්‍යා දෘෂ්ටි එන තැන. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි ප්‍රශ්නේ ඉන්නේ නැහැ භාවනා නොකරන කෙනාට. භාවනා කරලා එන මිත්‍යා දෘෂ්ටි වල කියන්නේ පිස්සු හොඳ එක කියලා. පිස්සු ඩබල්. ඉතින් භාවනා නොකරන අය කියන මීයක්කුට මේ බලපල්ලා ගිහිල්ලා භාවනා කරලා පිස්සුවක් අර ඇදගෙන ඉන්නවා. ඒක ඇත්ත තමයි ඕනම කෙනෙක් භාවනා කරන්නට යන මොකද්දෝ පිස්සුවක් තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරලා පිස්සු හැදෙනවා කියන එකට වැඩිය ලොකු සාංශය අර්ථකථනය දුන්නේ පිස්සු භාවනා කරනවා කියන එක. පිස්සන්ට භාවනා මැදයන් එහෙම නැත්තම් කරන්න දෙයක් නැහැ. කොහේ ඉන්නේ? අබු කාසිම්ගේ සපත්තු දෙක වගේ දාන දන කචායි. ඉතින් භාවනා මැදයන් හදලා තිනවා ඕන කෙනෙකුට ගිහිල්ලා මොනවා හරි ඔය කණ්ඩ දෙයි. ඒ දෙවේලක් දෙනවනේ. මං කියන්නේ කාලවුන්නේ කලානිදි. ඒ නිසා ඔය අඩනින්ද තමයි තෙල්ලම තියෙන්නේ. ඒකට මිනිස්සු බයයි. ඒකට මිනිස්සු මුණ දෙන්නේ නැහැ. ඒකට මිනිස්සු গুপ্তයි කියලා කියනවා. විද්‍යානුකූලද ඒක නිකන් මතියක්ද කියලා. ඉතින් මේ මතයත් එක්ක තමයි බුදුජානක ජීවත් වෙන්නේ. උන්වහන්සේ එතන පිබිදිච්ච කෙනා පෙන්වන්නේ ඉස්ලාම කට්ට කඩාන එළියට ආපු පැටියා වගේ. කට්ට කඩන්නේ කිකිලි නෙවෙයි. Tamangeම නියසිලින් හෝ මුකතුඩින් ගහන ඕන මගුලක් වෙන්න කියලා. ඉතින් ඒ කියන්නේ එතකොට හොඳට තෙරපිම තේරෙනවා. මම දැන් ඉන්නේ හිර වෙලා. මම නිදි මතට එනවා හැමදාම මේකෙදි වැටෙනවා දෙඤ්ඤම් අද කියලා. ඒ අවදිය විතර ලස්සන සුන්දර දෙයක් ජීවිතේම නැහැ. නිදි මතට අවදි වෙනවා විතර సౌందర్యාත්මක අප්‍රමාදී අවදි භාවයක් එළඹ සිටි ගතිය ජීවිතේම නැහැ. ඒක නිසා එක සැරේ කරන්න ඕන. මනුෂ්‍ය වෙනස් වෙනවා. ඊට පස්සේ හැමදාම යන්නේ හරි වැඩි හරියාගෙන යනකොට කට්ටිය දොయ్యනවා මම නැගිටිනවා. ඒක සාරිපුත්‍ර සාංශ කිව්වේ රත්ති දිවා සංඥාව තියාගන්න දිවා රත්ති සංඥාව තියාගන්න කට්ටිය බුදියන වෙලාවට අවදි වෙනවා. කට්ටිය අවදි වෙලා ඉන්නකොට බුදිය ගනි. ලොව දොඩමලු වී නවලෙත්මානන කල අපි දෙදෙනායිම තරහ වෙලා. ලොව නිසසල වී නවතින මොහොතේ යටිහිත් මතු කොට සිනාසලා. ওই ටික කාටවත් තේරෙන්නේ නැහැ. ඔය සින්දුවත් අහලා ඇති. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ අවස්ථාවේ. මේකට කෑ ගහන වෙලාවට ගිහලා කියන භාවනා කරගන්න බෑනේ කට්ටිය කෑ ගහනවා. ඒ වෙලාවට ගිහලා බයිලා එකක් දාලා තමනුත් කෑ ගහලා ගහපි මචං ගහු මචං කියලා කෑ ගහලා අරුන් ඔක්කොම බුදිය ගත්ත පස්සේ ගිහලා භාවනා කරනවා. අරුන් අවුස්සන්න ඕනේ ලාට ඒත් උරුන් අවුස්සලා වැටෙනවනේ. ආයෙන බාප්පට වෙලා නැහැ බාප්පා යන්න. මම ගියා මම වැඩක් කරගත්තා. හරක අවුස්සන්න ඕනේ හොඳ වෙලාට ඒ වෙලාවේ. උඹලට තේරෙන්නේ නැනේ බීට් එකට ගහන්න මේමයි බං ගන්න කියලා අරින් මේ අවුස්සලා උන් බීට් එකට යනකොට අපි මේ මීට පැත්තට යනවා. අද ඉන්න කට්ටිය ලෝකේ කෑ ගහනවා කියලා චෝදනා කරනවා. විවක වෙච්චාම කියනවා බලන්න නිදිමතයි අප්පා. එපෝයින අප්පා. කම්මැලි අප්පා. බයයි අප්පා. තේරෙන්නේ අප්පා. උඩ මම නැගිටලා ගන්නකෝ කියනවා. ඉතින් නැගිටන්න ඉන්නේ කවුසනවා මෙයා. ඉතින් මයින්ජායකේ පෙන්නන මුකුත් නැවක තියපන්. tempat වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඕකට මේ අඩනින්ද අවස්ථාව එහෙම නැත්නම් මේ රූප සංඥා අවස්ථාව කියලා කිව්වට අර දෙක ගලප ගන්න තේරෙන්නේ නැහැ. මොකද මාරේ අතර රිංගනවනේ මෙයා කියන්නේ භාවනා කියන්නේ ඔහොම එකක් නෙවෙයි. ඉඳපන් මෙහෙම කෙලින් කරලා හිටපන් කියාගෙන ඉඳ හදනවා. නිදිමතට ඉන්න අරින්න. කඩා වැටෙන්න අරින්න මොකද ප්‍රශ්නේ? අපි කාටවත් වචනෙන් හරි ක්‍රියාවෙන් හරි අකුසලයක් කරන්නේ නැහැ. අපි නිନ୍ଦ තේරුම් ගන්නවා. ඒ නිසා ඕක තමයි ක්‍රමේ. ඉතින් ඒක දැන් හැබැයි ඔය බැන්නට මං ටිකක් කෑ ගැහුවට දැන් අවුරුදු 20කට වැඩිය අද හුඟව දෙනුට මේක හෙලි කරන්න පුළුවන්කම වෙලා තිබෙනවා. ඒකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙනවා. ඒ නිසාම ජන විඥානයේ අවදියක් තියෙනවා. මේ තියෙන ව්‍යසනය ලොකු සුබ නිමිත්තක්. මේ තියෙන අනිශ්චිත භාවයේ මේ තියෙන කාලගුණ විපර්යාසයේ ලොකු සුබ නිමිත්තක්. ඒ නිසා ඒක හරි පැත්තට ගන්න කෙනා බුට්ටු පෙරුණාට පස්සේ මේ පැත්ත හොඳයි කියලා යනවා. බැරි මිනිහා බුට්ටු පෙරුණෝ කියලා කෑ ගහනවා. ඉතින් උරු පෙරිලා මේ මැනිකේ රෙදි හොදනකොට මැනිකේ මම යනවා කිව්වා. හොඳයි තම්බි ගිහින් එන්නේ කිව්වා. මැනිකේ බැලුවේ නැහැ උරු පෙරිලා කිය. මේ මම යනවා මැනිකේ යනවා මැනිකේ. හොඳයි තම්බියන් ගිහින් එන්නේ කිව්වා. ඉතින් ඒ වගේ පෙරිලාට බය වෙන කට්ටිය යනවා තමයි. මැනිකේ රෙදි හිතේ නැත කරන්නේ මැනිකේ කියන හොඳයි තම්බියන් ගිහින් එන්නකෝ කියලා. තම්බි කිව්වොත් අඩේ දිබුණට අඩේ මේ පැත්ත හොඳයි කියලා ආයෙත් ඒත් කමෙන් තම්බි ගිහින් එන්නේ නා. ඉතින් අද හොඳට බලතැයි සත්පුරුෂයා අසත්පුරුෂයා ඔය ප්‍රශ්නේ ලියන හැටි කියන හැටි සහ උන් කන්දේ හැටි. අපි යනවා ඊගායකට. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය පර්යංක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මම මෙතන සිතා වාඩි වී කය දෙස හොඳින් බලා කය සකසා ගතිමි. ඉන්පසු ආස්වාස සහ ප්‍රස්වාසයේ දෙස බලමින් දිගටම එයටම සිත යොමුවා සිටියෙමි.
මෙසේ වාර 60ක් පමණ බාධාවකින් තොරව බලා සිටීමට හැකිවිය. ඉන්පසු විවිධ සිතුවිලි මතුවත් ඒවා හුස්ම රැල්ල දෙස බැලීමට බාධාවක් නොවුණු අතර දිගටම හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. මෙසේ හුස්ම දෙස බලා සිටින විට ප්‍රශ්වාසය ඊටාම කෙටිවන බවත් හා එය නොදැනී යන බවක් දැනින. ඊට බොහොම ටික වේලාවකින් ආශ්වාසයද නොදැනී ගියේය. සිත කොතරම් හුස්ම රැල්ල බැලීමට තැත් කළද එය නොදැනුණු අතර දැනුණු එකම දැනීම වූයේ ඊතා සෙමින් සිදුවන උදරයේ උස් පහත් වීම පමණි. ඒ නිසා එදෙස බලා සිටියෙමි. ඊටාම සුළු වේලාවකින් එයද නොදැනී ගිය අතර මට කිසිදු දැනීමක් නොදැනුණු හේයින් මම වික්ෂිප්ත භාවයකට පත් වුණ අතර නැවත මූල කර්මස්ථානය වන ආස්වාස ප්‍රස්වාසය දෙස බැලීමට තැත් කළද එයද නොදැනින. එහෙත් කය තිබෙන බවද හුස්ම වැටෙන බවද දැනුණු අතර එම දැනීම විස්තර කිරීමට අපහසුයි. කය දෙස බලා සිටීමේදී කය පිටුපසට ඊතා වේගයෙන් වැටුණාසේ වරක දැනුනි. දැනුණු අතර තවත් විට එය පිම්බී විශාල වන ලෙසද ඒ සමග හැකිලී පොළවට කිඳා බසින බවක්ද දැනුනි. මෙවිට මුළු ශරීරයම දහඩියෙන් තෙමී ගිය අතර සිදුවන දෙය ගැන හරිහැටි අවබෝධයක් නොමැති හේයින් තව තවත් වික්ෂිප්ත වී මූල කර්මස්ථානයේ සොයමින් ඊතා වෙහෙසටපත් වූයෙමි. එහෙත් එය නොදැනුණු අතර වරින් වර ශරීරයේ තනින් තන හිරිවැටුණු ස්වභාවයක් පමණක් දැනුණු බව මතකය මෙලෙස පැයකින් භාවනාව අවසන් වූ අතර එය ඊතා වෙහෙසකර විය. භාවනාවෙන් පසුවද ඉච්ඡා බංගත්වයක් හා වෙහෙසක් දැනුනි. ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් පතමි. සැවොම සුවපත් වේවා. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය මේ සිද්ධි වැට පුරාම මමයා ඉඳලා තියෙනවා. මම ආයේ තියෙන එකයි මම ආයේ දැන් උනන්දුවට තියෙනවා. දැන් එපා වෙලා තියෙනවා. දැන් වික්ෂිප්ත භාවයේ තියෙනවා. දැන් අරමුණ ප්‍රකටව තියෙනවා. දැන් අරමුණ අප්‍රකටව තියෙනවා. දැන් මට එපා වෙලා වෙහෙසයි කියලා මේ සේරගේම මතකයේ ඉල්ලලා තියෙන එක වැලක් තිබිලා තියෙනවා. අපි ඒකට භවය කියලා කියනවා. ඒක සාමාන්‍ය භාෂාවෙන් කියනවා මම මැරිලා නැති බව දන්නවා මේ නිසා. මේ කරදර නිසා මම දන්නවා මැරිලා නැහැ. ඒ වගේම මේ කරදර නිසා මම දන්නවා මට නිින්ද ගිහිල්ලා නැහැ. ඒ වගේම මේ කරදර නිසා මම දන්නවා මේක 80න් කෙච්ච එකක් නෙවෙයි වෙච්ච දෙයමයි මේ කියන්නේ කියලා. ඒක තමයි සත්‍ය කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී අර වික්ෂිප්ත භාවයේදී තමයි ශ්‍රද්ධාව තේරෙන්නේ. ඒ වික්ෂිප්ත භාවයේදී කරනවා නම් වැඩේ අපි කියනවා ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බාටපත් වෙලා එයා බිම දාන්න බෑ. වික්ෂිප්ත භාවයට නැගිටලා ගියොත් මායාවේ පැත්තට තමයි දුවන්නේ. කබලෙන් ලිපට තමයි වැඩේ. මේක හරි ෂෝක්. වාර්තාකරණයත් හොඳයි. ඔක නැවත නැවත වෙයි කියලා පතන්න නම් බෑ. නැත්නම් ඒක වීමෙන් තමයි අපි පන්නරේ ලබන්නේ. ඒකෙන් තමයි අපි සරුවච්චන් ආංශිකේ දුවක් පුතෙක් බාටපත් වෙන්නේ. එහෙම නැත්නම් මේ සරුවච්චන්ස් මේ කාපට් දාපු වාහනයක ඉන්ටර්කූලර් එකේ අපි ගෙනියන්නේ නැහැ. මේ වෙන දේ කොහොමද අර්ථකථනය දෙන්නේ මේක නම් සෑහෙන හොඳට කියලා තිනවා. තවදුරටත් මේ කරදර පැමිණේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඊගා වර්තාව පරයන්ක භාවනාව පැය 1යි මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. පරයන්කයෙන් සිට නාසයේ කෙළවරට සිත යොමු කර ස්වභාවිකව සිදුවන ආස්වාස ප්‍රස්වාසය දෙස බැලුවෙමි. ආස්වාස වාතය නාසයේ ගැටීමේ දැනීම මොහොතකින් මොහොත වෙනස් වේ. දැනීම පටන් ගන්නා විට සියුම්වද මැදදී තීව්‍රවද අවසාන වන විට නැවත සියුම් ලෙසද වෙනස් වෙමින් සිදුවේ. එම වෙනස්කම් දෙසම බලා සිටියෙමි. ශරීරයේ පහළ කොටසේ කලව ප්‍රදේශයේ අධික වේදනාවක් ඇති වී සිත ඒ වෙත යොමු විය. මීට දින කිහිපයකට පෙරද එවැනි දරුණු වේදනාවක් ඇති වූ සැටිද ඒ නිසාම භාවනාව නතර කළ සැටිද සිහිවිය. දැන් එසේ නොකරමි යයි සිතා වේදනා දැනෙන ප්‍රදේශය දෙස ආස්වාස ප්‍රස්වාසය දෙස බලා සිටින ලෙසම බැලීමට පටන් ගත්තෙමි. වේදනාව ඇති කොටසට සිත වඩාත් ලංකොට බැලීමේදී එය තවත් තීව්‍ර වී ඉදිකටු බොහෝ ගණනකින් වේගයෙන් අනින්නාක් මෙන් දැනුනි. මෙසේ විනාඩි කිහිපයක් එම වේදනාව ක්‍රමයෙන් වැඩි වෙමින්ද දැනුනි. පසුව ටිකින් ටික එය තීව්‍රව වරහන් ඇතුලේ ඉන්ටෙන්සිටි අඩු වී දියවි ගියේය. මෙය සිදු වූ සැටි විස්තර කිරීම අපහසුය.
බබල් රැප් වල ඇති බ්ලිස්ටර්ස් අතින් තද කිරීමේදී පුපුරා නැතිව යන ස්වභාවය මෙන් යයි සිතමි. ආස්වාස වේදනාවට සිදුවන දේම මෙහිදී සිදුවන බව වැටහින. නමුත් ආස්වාස වේදනාව තීව්‍රව දැනෙන ස්වභාවයට කැමැත්තක්ද කකුලේ වේදනාවට අකමැත්තක්ද මගේ සිත විසින්ම පනවා දී තිබුණ නිසා ආස්වාසයේම තෝරා ගැනීමට පෙළඹෙන බව දුටුවෙමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය ඉස්සල්ලා අපිට අර බාහිර සංසිද්ධියේ අධික ක්‍රියාකාරීත්වය වෙනස් වෙන ගතිය හැඩයක් නැති ගතිය තේරලා ඒක උග්‍ර වුණාට පස්සේ ඒක බලන හිතත් ඒ විදියටම වෙනස් වෙනවා කියලා දකිනකොට අපිට වක්කාර වෙනවා. අපිට බයක් ඇති වෙනවා. අපිට අසරණ ගතියක් ඇති වෙනවා. ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා කියන බලන දේ වෙනස් වෙනවා කියලා දකින හිත එකක්ද නැත්නම් ඒකත් වෙනස් වෙනවාද කියන හිතවිල්ල පවා පෝරකේ දැල්ල ඇද්දා වගේ. ඒක තමයි විස්තර කරන්න බැරි. එතන තමයි අපි කවදාකවත් භාෂාවෙන් ගිහිල්ලා නැහැ. ඒ භාෂාව කකුල් දෙකෙන් ගිහිල්ලත් නැහැ. හැබැයි බොහොම ලේසියෙන් යනවා. දරන්න බෑ. මොකද හේතුව අර මෙතෙක් වෙලා ඔක්කොම දැක්කගෙන හිටපු ආත්මය නැත්තම් මගේ හිත එමෙ තමයි පිළිඹුව පේන කණ්ණාඩිය පුපුරනවා. ඒක දරන්න බෑ. ඒකට දැන් පෙන්වන්නේ මේ පිළිඹුව පිපිරලාද කණ්ණාඩි පුපුරලාද මම පුපුරලාද. අන්න ඒ වෙනස ඒ චෙන් එහා පැත්තට කවදාවත් බටේර චින්තනේ ගිහිල්ලා නැහැ. බටේර චින්තනේ ගිහිල්ලා ආපහු පයින්නෝ. බුදුන්සේ කියන්නේ ඒක පච්චුදාවත්තන්ති කිය. ඒක තමයි විපස්සී සරුවචනාංශයේ එතෙන්ට ගිහිල්ලා හැමදාම ආපහු පයින්නෝ. ඊට පස්සේ තමයි කිං කුසල ගවේෂි කිං සත්‍ය ගවේෂි කියලා ඕකම කිඳාගෙන බැසර පස්සේ ඒ පුද්ගලයා ඉතුරු වෙන්නේ නැහැ. එයා නිවන් දකින්න අනිවාර්යයෙන්ම. ඉතින් අපි ඔතෙන් ගිහිල්ලා ආපහු එන්න තමයි අපේ අම්මලා තාත්තලා මේ පැත්තේ සාදරව බලන්නේ. අපේ යාළුවෝ මිත්‍රයෝ ලාභ සත්කාර සම්මාන සිලෝක ඔක්කොම බලා ඉන්නවා. ගියානේ කෙලවුණානේ අපිට බතාදින්නේ අපි වරෙන්කෝ අපි බේසිපවලඳ ගන්නම් කියලා ඒගොල්ලෝ බලා ඉන්නවා ගන්න. බුදුන්සේ කියන පැනපි එහා පැත්තට ආපහු වෙන්නේ මායයට. ඌට වැඩිය හොඳයි ගහපිය බඩ පිම්මක් පැනපි එහා පැත්තට කියලා. ඉතින් එතකොට කියනවා මේ බුදුජානනාංශයේ කිසිම කැක්කමක් නැති හදවතක් නැති අනුකම්පාවක් නැති කෙනෙක් වෙන්න ඇති කියලා. මාත් කියනවා ගහපිය බඩ පිම්මක් පිටපොට ගසා පැන්නයි මාමාගේ කරට කියලා පැනපිය උඩට ඉවරයි. මාම වැරයි. කුළුමිමනේ එන්නේ. දෙන්නම මරනකොට මාම වැරෙන්නේ හොඳයි. ගැහුවා පොල්ලමුඩයක් මාම උඩ නැග්ගා. මමයි යන්දෑවේ යන කලට කුළුමිය හරකෙක් ආවා අපේ ඉස්තරට වටපිට බලා කිවක් කරන්නට නැති විටක පිටපොට ගසා පැන්නා මාමාගේ කරට. පරණ සින්දුව කවියක් ඔය මම මේ හිතලා කියනව නෙවෙයි. අපේ ජන විඤ්ඤාණ ජනමාධ්‍ය තියෙන එකක්. එතෙන්ට යනකොට අර මමයා පිපුරු ගහනකොට දෙදරනකොට මේ මිනිස්සු කියාගන්න බැරි බව කියන්නේ නැති බව දකින්නකොට පේනවා මිනිස්සයා කොච්චර පච්චුදාවත්තන්තිද කියලා. කටුමැටි පිටේට කෝල්ලරිතකින් ගැහුවොත් අල්ලනවනේ. නමුත් ගලකට බෝලකින් ගැහුවොත් පොළාපයින්නවනේ. අන්න ඒ පොළාපැනිල්ලෙන් එහාට බටේර චින්තනෙ ගිහිල්ලා නැහැ. නිසා බටේර චින්තනෙට හිතා ගන්නවත් බෑ බුදුරජාණන්සේ දේශනා කරන්නේ গুপ্ত ධර්මයක්ද ප්‍රත්‍යක්ෂණය කළ හැකි ධර්මයක්ද කියන එකවත් අද කතා කරන්න කැමති නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අද ওই මයින්ඩ් සයන්ස් කියලා එකක් හදාගෙන පුළුවන් තරම් බලන ඒගොල්ලන්ගේ අර සුපීරියොරිටි එක තියාගෙන බුද්ධ ආගම අතකොළුවට ගන්න. බුද්ධ ආගම නිකන් නාතඬුවකට ගන්න. බුද්ධ ආගම නිකන් ෆෝසෙප් එකට අරගන්න. ඒක කරන්න ගිය කට්ටියට කෙලවෙනවා. මේක ඊට ඉස්සලා පටන් ගත්ත නියම ධර්මයේ. අරගොල්ල මේ කාමයේ දිගේ ගිහිල්ලා පච්චුදාවත් හන්දි අපිත් භවනා කර කර යනකොට එක තැනක් එනවා සහලවනවා. එක තැනක් එනවා දෙදරනවා. එතෙන් තමයි ධර්මයේ ක්‍රියාත්මක වෙන තැන. ඒතර භූමි තලයේ කම්පා වෙනවා. ඒතර යාපැත්තේ තමයි ආර්යයන් වහන්සේලා ජීවත් වෙන්නේ. ඒතර යාපැත්තේ තමයි කියන දේ කරන දේ කියන தත්ත්වයේ තියෙන්නේ. ඒක හැබැයි හැමදාම ඉන්න බෑ. නමුත් එහෙම ලෝකයක් තියෙනවා. ඒකට ගිහිල්ලා ආපහු මෙහෙට එන්න, ආපහු එහෙට යන්න. යෝගේ සමුදය දකින්න, වය දකින්න. ඒක හුරු කරන්න තමයි මේ වික්ෂිප්ත භාවය එනකොට ඒකම කරගෙන යන්න පුළුවන් හැකියාව තමයි මේ බාල දක්ෂයෝ කියලා කියන්නේ. භික්ෂුව කියලා කියන්නේ. තපස කියලා කියන්නේ. බ්‍රහ්මචාරිය කියලා කියන්නේ. සබ්‍රහ්මචාරී කියලා කියන්නේ. එහෙම කට්ටිය නෑ අද. මේ හැරෙන්න මේ ආරේ පැත්තේ මේ නිකන්. සද්ද ඇහෙනකොට මේ දුවලා ඉවරයි. යුද්ධ කරන්න ඕනේ නැතිලු බුදුදහම කියනවා. කවර රටක් ඇවිල්ලා යුද්ධ ප්‍රකාශ කරනකොට මේ හමුදා කට්ටිය පැල්ල යනවා. ඊට පස්සේ බැරි වෙලා හරි අපේ රටත් යුද්ධ ප්‍රකාශ කරලා ඒ අච්චන්ගේ නැව් ඇවිල්ලා නැත්තන්ගේ වාහන ඇවිල්ලා ගොඩ බෑවා කියනකොට අනික් කට්ටිය පැල්ල යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වාහන ඇවිල්ලා එහෙට යනවා මෙහෙට යනවා දූවිලි නැගලා ඉන්නකොට තව කට්ටිය පැල්ල යනවා.
ඒ જાති යෝධා ජීව තුන් කොටලක් ඉන්නවා. යුද ප්‍රකාශ කරනකොට පැනලා යන කට්ටියක් ඉන්නවා. යුද රත එනකොට පැනලා යන කට්ටියක් ඉන්නවා. යුද රත වලින් දූවිලි ඇසුනට පැනලා යන කට්ටියක් ඉන්නවා. ඉතින් උන්ගේ වැඩක් නැහැ. උන් යුසෙබලියු නෙවෙයි. ඒ වගේ යෝගාවචරයොත් කී දෙනෙක් හැලෙනවද? හැලෙන්නේ එකම හොඳ මධ්‍යස්ථානයක් තමයි ඔය අරමුණේ වේග ගතිය වැඩි වෙනකොට ඒ හිතෙනවා මේක බලන හිත නිට්ටියද කියලා. එතන මේ හිතේ හොල්ම නැද්ද මේ පෙන්වන්නේ අරමුණේ හොල්ම නැද්ද කියන එක මේ concept එකක්ද මේ නලියන්නේ යථාර්ථයේද නලියන්නේ කියන ප්‍රශ්න ඇහෙනකොට වමන යනවා. එතකොටම තෝන්තු වෙනවා. එතකොට සරණක් හොයන්න එපා පිටින්. බුදුහාමුදුරුවත් හොයන්න එපා. හිව්වොත් බය අඩු වෙනවා. නෑ ඕන මගුලක් වෙච්චා. ආනේ එතින්දි ඉතරට යන මනුස්සයාට ඒ මනුස්සයා මායයට නොපෙනී යනවා කියන. ඒ නිසා ඔය ඇත්තෙන්ද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔතෙන්ට යනකොට මැරෙයිද කියලා සමහරව අහනවා. ඉන්ෂුරන්ස් එක කාටද ලියලා මැරෙන්නේ කියලා. එතෙන් ડોක්ටර්ට කියලා මේ බ්ලඩ් චෙක් කරගන්න ඕනද? ප්‍රෙෂර් චෙක් කරගන්න ඕනද කියලා. ඉස්සලාම දොස්තරගේ බ්ලඩ් චෙක් කරලා ඉන්නකෝ. දොස්තරගේ ප්‍රෙෂර් චෙක් අපිට වැඩි උදේ ඉඳලා හැන්ද වෙනකම් ප්‍රෙෂර් එකේ ඉන්නේ. අපිට නාර පොලිමේ ඉන්නකම් විතරනේ ප්‍රෙෂර් එක. පොලිමේ යනකොට අපිටත් ප්‍රෙෂර් එක නැහැ. දොස්තර එමනේ උදේ ඉඳලා හැන්ද වෙනකම් ප්‍රෙෂර්. ඌවෙනවා අපි ගාට hina වෙලා අපි ප්‍රෙෂර් එක බලමුනේ. කියලා හොඳයි වාඩිකෝ දොස්තර මහත්තයා ප්‍රෙෂර් එක බලන්න. ඕ බලන්න අම්මෝ බැලුවොත් එහෙම ජොබ් එක කරගන්න හම්බෙන්නේ නැහැ. බලන්න නම් එපා. අන්නේ වගේ ඔන්න ඕකට ලෑස්තිලා යන් සතහට වෙන භව දුකට වේදානන් බුදුහාමුදුරෝ Taman ඒ වෙලාවට බුදුහාමුදුරෝ සිහි කරන්නේත් නැහැ මේ පැමිණිච්ච දෙයට වික්ෂිප්ත භාවයේදී ඒකම කාගෙන අනේකයි මම මේ කියන්න හදන්නේ අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ඊගාව වර්තාව පරයන්කය මූල කර්මස්ථානයේ ආනාපානය පළමුව හිඳගෙන සිටින ඉරියව්ව වෙත සිත යොමු කොට ක්‍රමයෙන් නාසයේ අග වැඩෙන හුස්ම රැල්ල වෙතට සිත යොමු කෙලිමි. එවිට මුලදී ආස්වාසයත් ප්‍රස්වාසයත් දැනුනේ ආයාසයෙන් සිදු කරන ක්‍රියාවලියක් ලෙස. නමුත් ක්‍රමයෙන් નિરાයාසයෙන් නාසයේ අග වැඩෙන හුස්ම රැල්ල දැනුනි. ආස්වාසය දිග සියුම් ක්‍රියාවලියක් ලෙස දැනුණද ප්‍රස්වාසය දැනුනේ ඊතා කෙටි ඉක්මනින් සිදුවන්නක් ලෙසයි. එම ක්‍රියාවලි දෙක අතර ඊතා කෙටි හිදසක් නිරීක්ෂණය විය. ක්‍රමයෙන් හුස්ම රැල්ල ඊතා සියුම් වී එය දැනුනේ නාසයේ අග පාවෙන එහා මෙහා යන සියුම් වායු ධාරාවක් ලෙසයි. නියත වශයෙන් ආස්වාසය හා ප්‍රස්වාසය වෙන්කර ගැනීමට නොහැකි විය. ඒ සමගම තද නිදිමතක් වැනි ගතියක්ද දැනුනි. පාරේ වාහනයක් යන ශබ්දයද අරමුණු කිහිපයක් පැමිණ ඉබේටම නැති වී ගියේය. ඒවා කිසිවකින් විශේෂ බාධාවක් ඇති වූයේ නැත. කය සැහැල්ලු වී යන බව දැනුනි. කන අසල යම් රස්නයක්ද වලලු කරෙහි තද ගතියක්ද දැනුනි. මේවා කිසිවකින් බාධාවක් නොවවද නිදිමත ගතිය ක්‍රමයෙන් වැඩි විය. සීනුව නාදවන විට දැනුනේ මා යම්කිසි වේලාවක් නින්දේ සිටිය බවකි. මෙවැනි අවස්ථාවක කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. එපමණයි ස්වාමීනි. ඔය වගේ වෙලාවක සීනුවකින් තොරව නැගිටිනවා කියලා හිතන්නකෝ. සීනුව කියන්නේ වෙලාවට කලින් සැලසුම් කරපෑන්නේ. එහෙම නැගිටිනොත් නැගිටින්නේ අරමුණටද නැද්දද කියලා බලන එකයි ඒකට කරන්න තියෙන උත්තරේ. නැවත නැගිටින්නේ අරමුණට නම් සතිය පිට ගන්න පුළුවන් තැනක නම් ඒක නිින්දක් කියලා කියන්න බෑ. ආය නැගිට්ටට පස්සේ සම්පූර්ණ කලකොල වෙලා මුලක ඉඳලා අරමුණ හොයලා සතිය පිටවල යන්න උනා නම් අතරමැද කෙලස් තියෙනවා. ඒ නිසා යන්න ඉස්සෙල්ලත් සතිය නම් ආවටත් පස්සේ සතිය නම් අතරමැද කෙලස් නැහැ කියලා සමීකරණයක් කියලා දෙනවා පණ්ඩිත ස්වාමීන් වහන්සේ. ඕනම සංසිද්ධියක් වෙන්න ඉස්සෙල්ලා තියෙන සතිය නම් සංසිද්ධිය හිරුණාට පස්සෙත් සතිය නම් අතරමැද කෙලස් නැහැ. මේක තමයි ජීවිතයේ වශයෙන් මෙලව පව් ගෙවම් කරන ක්‍රමය. ඒකට කට්ටිය කැමති නැහැ ආගමික නායකයෝ කැමති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ගේ පින් පෙට්ටියට සල්ලි දැම්මොත් තමයි පව් ගෙවෙන්නේ කියලා. නැත්නම් අර ක්‍රීඩා මේ සෙල්ලම් කෙරුවොත් ඉතින් නැහැ. යන්නේ ඉස්සල හොඳට බලන්න මං හිතියේ සතියේ ඊට පස්සේ මොකද්දෝ රොම්පියක් කෙලලා මේ කොයි යන්නේ රයිගම් පාඩේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ ඔය රවුමක් ගන්න. ආයෙන්නේ සතියට නම් ඒ අතරමැද කිසිම කෙලෙසයක් නැහැ. අන්න ඒ අනුකම්පාව ඒ සමාව ඒ පාපොච්චාරණය කරගන්න පුළුවන් මිනිසයා නිවන් දැක්කා වගේ. ඒ නිසා බෙල් එකට නැගතුනට කමන්නේ නැහැ. අනිදාසේ බෑන්ඩ් ඔය රොම්පිය කෙලලා අපි කියන්නේ වල් ටුවර් යනවායි කියලා. වල් ටුවර් එකෙන් පස්සේ ආපහු එන්නේ සතියට නම්
නැත්තම් කායනුපස්සනාවට නම් ඒකත් ජයසිරි මංගලම්. ආය අමාරුවෙන් හරි කායනුපස්සනට ගන්න පුළුවන් නම් ඒකට අපි ශික්ෂණය කියන. ගන්න බැරි නම් අනිවාර්යයෙන්ම අකුසලයක්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඊගා වර්තාව මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. කාලය පැය 1:00යි. පරයන්කේ වාඩි වී ආස්වාසය සහ ප්‍රස්වාසය දෙසට සිත යොමු කරගෙන එහි වෙනස්කම් වලට සිත යොමු කළෙමි. මද වේලාවකින් ප්‍රස්වාසයේ හුලං රැල්ලේ දැනීම වෙනුවට නාඩි වැටීමේ දැනුමක් ප්‍රකට විය. නාඩි වැටීමට සිත යොමු කරගෙන සිටින විට ක්‍රමක්‍රමයෙන් එයද නැති වී යන බව ප්‍රත්‍යක්ෂ විය. සමහර විට ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ සුලං රැල්ල නාසිකාග්‍රය මත පතිත වීම නොතේරුණද තවමත් මගේ සිත ආස්වාසය සහ ප්‍රස්වාසය මෙනෙහි කරන බව මට ප්‍රත්‍යක්ෂ විය. මෙසේ ටික වේලාවක් සිටින විට මගේ නාසිකාග්‍රයේ එක දිගට පවතින කම්පන රැසක් වැනි සියුම් දැනීමක් දැනෙන්නට විය. එහි ස්වභාවය හරියට විස්තර කිරීමට අපහසුයි. එහි ස්වභාවය සුලං රැලි වැදෙනවාට වඩා වෙනස් දැනීමක් වූයෙන් එයට හේතුව කුමක්දයි සෙවීමට මගේ අවධානය යොමු වූ බව මම හඳුනා ගතිමි. ඒ වටා මගේ සිතේ ප්‍රපංච ඇතිවීමට පටන්ගත් බව හඳුනාගත් විගස මෙය පුදු දැනීමක් පමණක් යයි සිතා එය තුළට අවධානය යොමු කරමින් දිගටම සිටීමට උත්සාහ කළෙමි. මෙම දැනීමත් දිගට නොනවතුන අතර කිසිම දැනීමක් නැතිව සිටින අවස්ථාද ඇතිවිය. චක්‍රයක් සේ මේ සිදුවීම් සියල්ල නැවත නැවත ඇතිවන බව ප්‍රත්‍යක්ෂ විය. වෙනත් සිතුවිලි වලට සිත ඇදී යාම ඉතාමත් අවමය. කයේ උඩු කොටසේ දැනීමක් නොතිබුණද දෙපා මෙට්ටයට තද වී ඇති බව දැනුනි. පිටතින් ඇසෙන ශබ්ද අවම වුවද කලාතුරකින් හෝ ඇතිවන ශබ්දවලට තිගස්මක් ඇතිවුණු නමුදු ඒ දෙසට අවධානය යොමු නොවුනි. එපමණයි ස්වාමින් වහන්සේ ප්‍රශ්නය. ඔය විදිහට වෙන සංසිද්ධි දාමය පොතක සටහන් කරුවයි කියලා හිතන්න. අපි බුක් කීපින් කියලා කියන්නේ. දැක්කට පස්සේ කොයි කෑල්ල මමද කොයි කෑල්ල මම නොවේද කියන එකේ ඉස්සලා පේන තියෙන මේ හරිය මම සතියෙන් හිටියා හිතගෙන දැනගෙන කරා. මේ දේවල් නම් මට සතියක් නැහැ වෙන්න ඇති. ඉබේ සිද්ධ වුණා වගේ පේනවා. ඔක දිහා හොඳට බලන්න සියල්ලම ඉබේ සිද්ධ වෙන්නේ සියල්ලම අසතියෙන් වෙන්නේ කියලා කියන්නත් පුළුවන්. 100 සියල්ල සතියෙන් කියලා කියන්නත් පුළුවන්. මෙලා සතිය තියෙනවා කියලා කිව්වොත් තියෙනවා නැහැ කිව්වොත් නැහැ. අන්නේ හරහා සම්පූර්ණ ඉතිහාසය දන්න කෙනාට සතිය නැහැ කියලා කිව්වත් ආඩම්බරයක්. සතිය තියෙනවා කියන අහන්න දෙයක් නැහැ. මේ ඉතිහාසය දන්නේ නැත්නම් අතරමැද හිස්තිනවා කියන අයියෝ කවුද සතිය හොරකම් කරන්න ගිහිල්ලා මේක වෙන්න ඇති අසතියෙන් වෙන්න ඇති කියලා එයාර අසතියට පශ්චාත්තාපයට ඉඩ වෙලා ගන්නවා අර අඛණ්ඩ නැති සතිය. ඒ නිසා හොඳට බුක් කීපින් තියාගන්න. හොඳට මේවා වාර්තා වෙන්න. හරි මේ කාගවත් කුණු කන්දල් නෙමෙයි. Tamanට වෙච්ච දේවල්. ඒවත් Tamanට පාලනය වෙච්චව ජයග්‍රහණී අවස්ථාවක් නැති අවස්ථාවල් පාලනයක් යටතේ ඔය ඔක්කොම සටහන් කරන්න. ඉතිහාසය අතේ තියෙනවා නම් ඕක ඕනම කෙනෙකුට ඔච්චරයි. ඒකයි ඒකේ තියෙන වටිනාකම. මොකද කාල පරාසයක් නැහැ, දේශ පරාසයක් නැහැ, පුද්ගල පරාසයක් නැහැ. කාටත් හිත වෙන්නේ එකයි. එක්කෙනෙක් ළඟවත් බුක් කීපින් නැහැ. ඔක්කොම ළඟාව තියෙන ඉතිහාසයේ බුක් කීපින් තියෙනවා, භූගෝලයේ තියෙනවා, ප්‍රජාචාරයේ තියෙනවා, භෞතික විද්‍යාව රසායන විද්‍යාව තියෙනවා. මේ මට මොකද වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ එක්කෙනෙක් ලියලා ඒ පොත් බුක් කීපින් තියෙන එක තමයි බුදුචානන්සෝ ජාතක කතාවල කරලා තියෙන්නේ. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරා සිද්ධ වෙච්ච සේරම හෙලි කෙරුවා පුද්ගලිකයි රහසිගතයි නැතුව. ඒක අද අපිට උත්තරම නෛර්යානික ධර්මයක් වෙලා තියෙනවා. අපිට ගන්න බැරි අපි ළඟ එහෙම අඛණ්ඩ සුපතිට්ඨිත සතියක් නැහැ. සුපතිට්ඨිත සතිය ඇති කරන්නේ අසතිය තමයි. සුපතිට්ඨිත සතිය ඇති කරන්නේ බලාපොරොත්තු සුන් කිරීම තමයි. සුපතිට්ඨිත සතිය ඇති කරන්නේ මමයා නැති කරන එක තමයි. සුපතිට්ඨිත සතිය ඇති කරන්නේ විනාශයක් තමයි. ඒ නිසා බයයි කට්ටිය සුපතිට්ඨිත සතියේට. තියනවද නැද්ද කියලා බලන්න නම් බුක් කීපින් තියාගන්න පුළුවන් තරම් කරන්න. පුළුවන් තරම් ලියලා තියාගන්න. Tamange පොත Taman ලියන්න අන්තිමට නිවනටමයි යන්නේ. ඒ නිසා මේක හොඳ ප්‍රයත්නයක්. දිගට පොත් කැබීම කරගෙන යන්න කියලා කියමු. එහෙමයි ස්වාමීන් ඊළඟ වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව කාලය පැය එකමාරයි. අද පරයන්කයට වාඩි වුණ විට ශරීරය අසමමිතික බව වැටහුණා.
වෙනදා මෙලෙස වාඩිවන විට ටික වේලාවකින්ම කකුල් හිරිවැටි වේදනා දෙන බව දැන සිටියත් ඉරියව්ව වෙනස් නොකර අසමමිතික බව භාරගෙන හුස්මට සිතගත්තා. හුස්ම සැහැල්ලුයි, ප්‍රණීතයි. ටික වේලාවකින් කකුල් හිරිවැටෙන මග සලකුණු දැනගත්තා. මේ දෙස ඊතා කුතුහලයකින් බලා ඉද්දී මුළු ඇඟම මේට සූදානම් වෙනුණා. ඇඟ කකුල අත වෙන්කර නොගත හැකි තරමට ගල් කුලක් වගේ වුණා. ඒක හරියට පොත්තේ පිටු දෙකක් අතර හිරවුණු අක්කපාන කොළයක් වගේ තදයි. බරයි. මෙයට මනසේ ප්‍රතික්‍රියාව කෙලෙසදැයි ඊතා විපරමින් බලා සිටියත් මෙයට අකමැත්තක් දැනුනේ නැහැ. ඒ වෙනුවට ඊතා ප්‍රසන්න කුතුහලයක් තිබුණා. පැය එකමාරම වුණත් මෙහෙම ඉන්නවා වෙන දේ බලාගෙන කියලා සතුටු සිතුණා. දශමයකින්වත් ඉරියව්ව වෙනස් නොකර මෙසේ බොහෝ වේලාවක් බලා ඉද්දී ශරීරය සැහැල්ලු වුණා. හිතේ ප්‍රසන්න භවයේ වෙනසක් දැනුනේ නැහැ. භාවනාව ඉවර වීගෙන එන විට කඳුළු ගලා ගොස් ප්‍රීතිය ප්‍රවාහයක් ලෙස දැනුණා. එතන කම්පනය වැඩි නිසා එයට යම් අකමැත්තක් වුණත් එයත් ගෙවි යනකම් බලා ඉද්දී හිත නැවත සංසුන් වී උපේක්ෂාවටපත් වුණා. භාවනාව අවසානයේදී මට දැනුනේ ආර්ය වාසයට ඇතුළු වීමට අවශ්‍ය සෑම දෙයක්ම කිසිම අඩුවක් වැඩියක් නැතුව මා වටා ඇති බවයි. තෙරුවනට ජීවිතේ පූජා කොට පරයන්කෙන් නැගී සිටියා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය පටන් ගන්නකොට ඇත්තට සමමිතික භාවය බලනවා. ඒකල ඇඟට කියනවා ඉතින් කවුරක්වත් බාධාගෙන හිටපන් සමමිතිකෝ කියලා. ටික වෙලා කරන්න පේන එක්ක වලිග උඩ වාඩි වෙලා ඉන්නේ. නැත්නම් ඒක තට්ටමක ඉන්නේ. නැත්නම් ඒ කකුලත් අද වෙලා. අන්තිමට බලනකොට ඒව හදා ඉන්නකොත් දවසම ඉවරයි. ඒ නිසා කියන ඔය ටිකක් ඔය තද උනාට කමන්නේ නැහැ. ටිකක් අසම්මිතික තමයි හිටපන් කිව්වොත් ඒකට ඇඟ හැට ගැහෙනවා. කකුල තුවාලුණයි කියන්නකෝ. නොණ්ඩිය ගන්න ඉගෙන ගන්නවා. දකුණු අත කැපුණයි කියන්නකෝ වම් අත ලියන්න ඉගෙන ගන්නවා. කාත් දෙකම නැතුණයි කියන්නකෝ කකුලේ යතුරු හරින්න පුරුදු වෙනවා. අපිට කවදාකවත් එහෙම දෙයක් පුළුවන් බවක් තේරෙන්නේ අත් දෙක නැත්තම්. ඉතින් කියනවා නියුරොබික්ස් කියලා. අත් දෙක තියෙද්දි කකුලට යතුරු අරගෙන යතුරු හිලට යතුරු රින්ගන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරලා බලන්නයි කියලා. ඒක කරුණාවන්ත කාලකන්ණි වැඩක් නෙවෙයි. ලයිට් එක දාන්න නැතුව යතුරු අත ගාලා යතුරු දාන්න පුළුවන්ද කියලා බලන්න. ඒක ලයිට් නැති වෙච්චාම ජොලි නේද කොට. ඇයි ඒකනේ බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ලයිට් නැති වෙච්චාම ආණ්ඩුවටත් බැනලා වැස්සටත් බැනලා ජෙනරේටර් වලටත් බැනලා හෙන කචල්. නෑ ඒක උඩ අරමංශයෙන් බැරදිලා තියෙනවා. ඒක පුරුදු කරලා තියෙන. ඒක නියුරොබික්ස් ඒක ඇක්‍රොබැටික්ස්. ඒවට කියන්නේ සර්කස් දර්ශන වගේ. නිතරම ওই ටික කරන්න ඕනේ. ඒ කරන්නේ මොකටද? අපිට වරදින වෙලාවක් එනෝනේ. මේ හොඳ යාළුවෙක් ඇවිල්ලා බයිනෝ. දැන් දන්නේ නැති පිස්සෙක් ඇවිල්ලා ස්තුති කරනවා. දන්නව වයර් මාරිලා තියෙන කියලා. කතා දෙකක් නෑ. කියන්න යන්න එපා. තක්මුක් කියලා නිකන් බලාගෙන ඉන්න එකයි කරන්න. හොඳයි කියන්න යන්න එපා. කනගාටු වෙන්නත් එපා. අර මනසට බුද්ධි කියලා පෙන්වන්නත් එපා. මේ සමහර කට්ටිය ඉන්නවා නල දතක් තියෙනවා හරිම ලස්සනයි. සමහර මෙතන පොට්ටුවක් තියෙනවා. ලස්සන වෙන්න. දැන් කුරුලෑවක් ඇවිල්ලා වගේ පොඩි හතරසට ගවු ප්ලාස්ටර් කැල්ලක් කලවලා තියෙනවා මෙතන. නාසික ගහරිති කටින අජියෝ බන්න මෙච්චර ලස්සන රූපෙට අර ලපේ නැත්තම් කියලා. ඒක මේ දාගත්ත එකක්. මාල්නි පොන්සේකයි මේ දවස්වල දෙයට වැඩි ඉවර කළා ඩොට් එකක් තියෙනවා. දැන් පොඩි ළමයින්ට ඇස්වා කටවා යන්න නල් පොට්ටුවක් තියන්නේ. නැත්නම් හොටු පියන්න නැතුව තියෙනවා. මම පොඩි කාලේ මට හොටු පෙන්දා කියලා කිව්වේ. දැන් පිහල ඔලුව හොටු නහය රත් වෙලා තියෙන කොයිලා ගානෝ ආයෙ එල්ලන හොඬ වෙලෝගේ ගානෝ ගාලල්ල කියල්ලෙලල්ල හැබැයි කියල්ලෙලල්ල කොයි වෙලාවෙත් පෙන්දා තමයි. ඉතින් අම්මා කියන්නේ ඇස්වකට වදින්නේ නැහැ. ඉතින් ඇවිල්ලා අල්ලපු ගෙදර කට්ටිය ආපොඩි මල්ලි කියලා උස්සලා ඉතින් සෙල්ලම් කරනවා. ඒගොල්ල කියනවා පෙන්නන්න ඉපා නැන්දම මේවා මේ දක්කම් අපේකද ඒකට ලෙඩ නැහැ. මොන විදියෙන්වත් ලෙඩ නැහැ. කොයි වෙලාවෙත් කොස් කාලා වැටිලා නම්මනම් කියලා ඉන්නවා. ඉතින් කියනවා ඇස්වකට වදිලා අපේ අම්මා කියනවා නෑ උන් ඔය ගොම ගාගෙන ඉන්නේ. හොටු පෙරාගෙන ඉන්නේ. නාරාවල් වැරගෙන ඉන්නේ. කාටවත් ඇස්වවදින්නේ නැහැ. ඒකෙන් අපි ලොකු අරසාවක් ලැබුවා. ඉතින් කවුරු හරි අද ඇඳලා කියලා මයිල් ගාලා ලස්සනට ඉන්නවනේ මන් දන්නවා අමු හොල්මනක් කියලා. ඒ ඇසුරු කරන්න එපා. ඒ පිස්සු පිහට්ට ඇසුරු කරන්න එපා. මේ ස්වභාවයේ අපිට ඇති වෙන මේ පුංචි පුංචි විකෘති අනිවාර්යයෙන්ම ගාමි.
ඒකට කියනවා අපි මේ එදිනෙදා දුක ආහාර කරගන්න දැනගන්න. මේ එදිනෙදා දුකට පැච් ගහන්න ගියොත් අඩ තියන්න ගියොත් ඒක අඩේකට යට වෙලා මැරෙනවා. ඉතින් පැමිණි දුක් පරිහායි. ඊට පස්සේ නිකන් අඩලෙටම වාඩි වෙනවා. වාඩිලා බෙල්ල කඩාගෙන ඉන්නවා නිකන් හොය. දල්නගෙන දන්නවනේ මේක අමු මැට්ටයි කියලා හරිම ෂෝ. ඒකට කාගවත් ඊර්ෂ්‍යාවක් ලක් වෙන්නේ නැහැ. ඌ බැනලා යනවා. යනවටිත් තේරෙනවා. බයිනටිත් තේරෙනවා. පොඩ්ඩක් ඇද වෙලා ඉන්නවා. මොකද්ද ප්‍රශ්නේ? ඔය බුදුහාමුදුරගේ රූපේ ඇඳලා තිබ්බට ඔහොම පිළිමේ දැක්කනම් ඔහොම නැහැ. අඳින එක අඳින්න අර 100%ක්ම තියලානේ. ඒ නිසා දෙමව්පියෝ දරුවන් දෙන චරිත සාහිත්‍ය ගණන් ගන්න යන්න එපා. ඒ නිසා ඔය වෙන වැරද්දක් හරියට දැනගත්තොත් අපි ඇත්තටම නිවන් දැකලා තියෙන්නේ. අපි දන්නේ අර පොඩි කෑල්ල හිතා අපි අපෝ නිවන් දැකුවට මෙහෙම වෙන්න බෑනේ. ඒ නිසා මන්නම් නිවන් දැකලා නැහැ. ඕන කෙනෙක් නිවන් දකින්න පුළුවන්. බුදුහාමුදුරෝ ශ්‍රේෂ්ඨයි, සාරිපුත්තු සාන්තේ ශ්‍රේෂ්ඨයි. ආනන්දයන් මම ආපෝ කිට්ටු කරන්න බෑ. මොකද හොටු වෙනවනේ. හොටු ටිකක් කාලා බලපන්. ගානකොට ඇතුළට යන රොත්ත පිටි කතා කරේ පොඩි උන්ගේ ඉතින් අපේ අල්ලක කියන ඔය කාලේ විතරයි කන්න පුළුවන්. ඔය කාපම් මේ කාලේ ආය හොටු පිහන්න යන්න එපා. ලොකු උනාට පස්සේ අපිට අපිරයිනේ. මේ හොඳ මේ YouTube එකත් තිබුණා ඒ පොඩි එක පුදුම විදියට අම්මව කිස් කරනවා. හොඳටම තොල තියලා තොල උරලා එකපාරට වමන එකක් දානවා බක්කාලා කටට. ඔත්තටම පොඩි එකෙක්. කිරි වමනේ කරනවා අම්මට කරගන්න දෙන එහා පැත්ත ඇරිලා. ඉතින් අම්මගේම කිරි තමයි. අරක කට වමනේ කරනවා. මම මේ උස්සලා හුරතල් කරද්දි චූ කරලා තියනවලු කටට. අද්දකින් උස්සලා මාව හුරතල් කරන වෙලාවේ පල්ලා ගෙදර පුංචයි ඇවිල්ලා ඒකදී අමාරු චූ කරනවා කියන එක ලේසි නෑ. ඒ වගේ අසීරු වෙලාවක. අරුගේ කටට චූ කරලා. ඇස්සකට වදින්නේ නැහැ. දැන් වුණ මම කරන්නේ එහෙම නැත්තම් උන් කොල්ලෝ කෙල්ලෝ නෙවෙයි. උන් නිකන් මේ કૃතිම බබාලා. අපි කියන්නේ පවුඩර් බබාලා කියලා. භාවනා කරන්න ගියාම පුම්බගෙන ඉන්න එක එක්කත් භාවනා කරන්නේ. ඒක තනි කර බොරුව. භාවනා කරනකොට කවදාකවත් සම්මිතික නැහැ. ඒ සම්මිතිකයි කියලා හිතන එක නිත්‍ය සංඥාවේ ගතිය. අපි දීලා පටන් ගන්න. ඉඳ ගන්න හොඳට සම්මිතික වෙන්න. සහැල්ලුව ඉඳගෙන බලන්න අඩු ගන්න මේ. ඒක විනාඩියකට මේක දීලා බලන්න. හිතලවත් කරන්න බෑ. එහෙම නෙවෙයි තිබුණාට කමන්නේ නැහැ ටිකක්. වාඩි වෙලා ඉනකොට මෙතන වාටියක් අහුවෙලා. ඇත්තටම හදන්න පුළුවන්. ඒකට තව එකක් අහුවෙනවා නේ. ඕකේ හිටියොත් අනිත් එක අහුවෙන්නේ නැහැ. දැන් මෙතන වාටි හැදුවනේ ඊගාට ඊගාව එක අහුවෙනවා. ඒක හදනවනේ තව එකක් අහුවෙනවා. මල්ල කෙලවර ඉවරයක් කරන්න බෑ. දැන් මේක තියෙන එක දන්නවා. දන්න යක හොඳයි නොදන්න යක අඩගෙන ඒ වාටියෙම හිත තියාගෙන ඉන්නවා. ඒකට අනික් කිව්වගේ තියෙන කරදරේ ඉන්නේ නැහැ. ඒක කරදරයක් අපි ගත්ත ගමන් ඒ කරදරේ ගියාට පස්සේ එන්න තියෙන කරදර සේරම ප්‍රතිස්ථාපන වෙලා යනවා. කරදරෙන් කරදරේ අයින් කරන එක නා එන්නේ ඊට පස්සේ එන්න තියෙන ශුන් කරදර එකක් නෑරවද දෙනවා. බය ආදු වෙන මිනිහා දිගටම බය ආදු වෙනවා. මේකෙන් ඇති වෙන මේ ප්‍රතිශක්තිය මේකෙන් ඇති වෙන මේ මුණ දීමේ ශක්තිය කවදාවත් දෙම අපිට දෙන්නේ නෑ. කවදා හිතවතෙත් දෙන්නේ හතුරෙක් විතරයි. ඒ අත්‍යවශ්‍යයි බුදු වෙන්න හතුරෙක්. දේවදත්ත නැත්තම් බුදුහාමර බුදු වෙන්න හම්බෙන්නේ නැහැ. අපි බොක්සිං ගහනකොට අන්තිමට පරිදිනාට කියන්නේ runners up, the best loser. ඒක බොක්සිං වල විශාල තරගයක්. ඒ කියන්නේ අන්තිම තරගේ දිනපේක ජයග්‍රාහක අන්තිම කරන්නේ best loser. හොඳම පරාජිතයා. කොහොමද අප්ප කියන්නේ මේ නම? හොඳම පරාජිතයා. අපි ඉස්කෝලේ එකපාරක් මුළු ලංකාවෙම best loser වුණා. ඉතින් ඒ සර්ට කියලා දෙන්න තේරෙන්නේ මේක ජයග්‍රහණයක් කියලා. ලූසර් කියලා නේ තියෙන්නේ නම. පරාජිතයා. හැබැයි හොඳම පරාජිතයා. ඌ ඒ කියන්නේ රනර්ස් අප්. අපි මෙච්චර තේරෙන්නේ නැහැ. යා කියන්නේ දිනුවොත් විතරයි දිනන්නේ. නෑ එතෙන් එනකන් අපි යන ගේම ඒ ඔක්කොම තේනවා යම් දුකකට අපි වාංගුණා නම් ඒ දුක නිසා එන්න තියෙන දුක් රාශියක් නතර වෙනවා. මීයා මේ මොකීට නතරලා ඉනවද කියලා තේරෙන්නේ නැහැ. මේ දුකක් නේ බාර ගන්න තියෙන්නේ. ඒසයි පැමිණි දුක් පැමිණයි කියලා සිංහලයේ තියෙන වචනේ එකම සිංහලෙකුටවත් තේරෙන්නේ නැහැ. මේ සිංහල ඒකයි මේ බටහිරට නතු වෙලා තියෙන්නේ. ඒකයි මේ සල්ලි වලට නතු වෙලා තියෙන්නේ. ඒකයි මේ දැනුමට නතු වෙලා තියෙන්නේ. මේ අපිට පැමිණිච්ච දුක අලියක්කට ඉන්දියාප්පේ තිබ්බම මහ දෙයක් යව කන්න පුළුවන්. අපිට පැමිණෙන හැම දුකක්ම අලියක්කට තිබ්බ ඉන්දියාප්පයක් වගේ. ඕක කන්න පුළුවන් කියන්න එපා ලැජ්ජයි. ගේමට කැතයි. අයියන්ඩිය වියනවන්න. මරණ සැටි මම පෙන්වන්නේ නෙමෙයි. කාගෙන යන්නයි තියෙන්නේ. ඔබ අඬපේ කියනයි මට කනගාටු. නැත්තම් වාර්තාව හොඳයි අපි යනවා ඊගායකට.
එහෙමයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු වාර්තා 6ම UK කල්යාණ ගෲප් එකෙන් ලැබිච්ච වාර්තා 6ක් ස්වාමීන් වහන්සේ. දැන් අනුන්ට මේ බෙරක දෝරුකම් කරනවානේ. ඇවිල්ලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් කමඨහන් වාර්තාවකට පිළිතුරු සපයන විට දේශනා කරන ලද කරුණක් ඇසුරුනි. භාවනාවට වාඩි වී පහත ආකාරයට මෙනෙහි කර පටන් ගන්නා ලෙසය. 1. ත්‍රිවිධ රත්නය සමා කරන්න. 2. සියලු ආර්යයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන්න. 3. මගේ කයත් ජීවිතයත් බුදුන්ට පූජා වේවා. 4. කාය ජීවිතයේ নিরপেক্ষ භාවය පිළිබඳ අදිෂ්ඨානයක් කරන්න. 1 යනු පන්සිල් සමාදන් වී බුදුගුණ ධම්ගුණ සහ සංඝගුණ ගාථා කීමද. 2 හා 4 ගැන පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය පතනා බෝධියකින් නිර්වාණ අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වේවා. ඔය උත්තර ටික දෙන්නේ භාවනාදී බාධා පැමිණලා බය වෙන අයට විතරයි. බාධාවක් නැතුව භාවනා කරන්න පුළුවන් නම් බයක් නැත්තම් ඕක බාධාවක් කරගන්න එපා. අනේ දෙයියන්ගේ නාමයෙන් මේ උත්තරේ ප්‍රශ්නයක් කරගන්න එපා. මේක මේ කාටද ප්‍රශ්නයකට දීපු උත්තරයක්. මට්ට කුණ්ඩිට බෙහෙත් ඇහුවා වගේ කාටද දෙන බෙහෙත් පන්තියක් ගිහිල්ලා බිව්වා හරියන්නේ නැහැ. ඒ ශාමේ තීරුම් අරගනින් අපා එන්න අපා. හැම දෙන ප්‍රශ්නයක් ඔය උත්තරයක් හදාගන්න. උත්තරෙන් ප්‍රශ්නයක් හදාගන්න. ඉස්කෝලේ ගිහිල්ලා එන්නේ ප්‍රශ්න ටිකක් අරගෙන. ඉගෙන ගන්න නෙවෙයි. මේ එක දේවල්ට දෙන උත්තර ඒක වෙන දෙයකට දාපු ගමන් ඒක ප්‍රශ්නයක්. ඉතින් මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ දැනුම පාවිච්චි කරන්න. මේ මිනිස්සු දැනුමට වහල් වෙලා ජීවත් වෙනවා. ඕක අල්ල විශ්කොල දාපන්. මම ඉතින් බුරුමේ ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ භාවනාව හරියාගෙන එනකොට කොච්චරක්වත් මට ප්‍රශ්නයක්ලු මේක ලියන්නේ කොහොමද කියලා. අනික් වෙලාවට හැම වෙලාවෙම හිතනවලු මොනම දෙයක්වත් භාවනාව හරියන්නේ නැහැ. ඉතින් කොයි වෙලාවකවත් කරගන්න බෑ කියලා කිව්වා. දැන් ඔබ වහන්සේට වාර්තා කරන්නේ කොහොමද කියන එක එනවලු හරියනකොටම. ඉතින් මට මේක කරන්න බෑ. සාඩි කොන්න විශ්කොල දාපන් පොත අපිට වෙච්ච දෙය කියපන් කියලා මොන විදියෙන්ද සිංගප්පූරු කාරේ. හරියන හැම එකක්ම උට ප්‍රශ්නයක්. ඉදිරිපත් කරන්නේ ඉසී එකක්ම කියන්නේ පරිවර්තකන මේ කියා ගන්න තේරෙන්නේ නැහැ. ඌ කියනවා මේ හරියන්නේ නැතිලා ගණ්ඩ දෙයක් නැහැ සෝංශ කක්ක අච්චාරු මේක හිත ඉවරයි ඉවරයි යන්තම් හරි බාන හරියොත් මල්ල ප්‍රශ්නයක් එනවා ස්වාමීන් වහන්සේ මේ කොහොමද කියන්නේ කියලා. මේ සයිඩකුවේ ඒ කාලේ පොත් තිබුණෙත් නැහැ බං. පෑන් තිබුණෙත් නැහැ. ඊපස්සේ හිතෙන්දී කියන උඹට හිතුන්නේ කියපන් කියලා. ඊට පස්සේ වහන මට එක්කෙනෙක්වත් මේ භාවන මැදත් පෙන්නව අහවලා විදිහට හැසිරෙන්න කියලා එකෙක්වත් හොඳ කෙනෙක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඔක්කොම පිස්සුනේ කෙරෙන්නේ. මට කියනවා මෙච්චර මේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානේ වහන්සේ එක්කෙනෙක් පෙන්නන්නටලු මට මෙන්න මෙයා අනුගමනය කරන්න මට පේන්නේ නැතුළු එක්කෙනෙක්වත්. මේ සයිඩු කියන්නේ මේ උඹ අනුගමනය කරපන් උඹ විතර පිස්සෙක් නැහැ කවුරුවක්වත්. වෙන කවුරුත් කොපි කරන්න එපා. කොපි කරුවොත් බේපාගේ පේල්. ඉතින් මොනවා හරි උත්තරයක් දුන්නොත් දැන් ඒකෙන් ප්‍රශ්න උත්තර පහක් තියෙන ප්‍රශ්න තුනක් තියෙනවා. ඔය විසිකොල්ල දාපන්. උඹට බයක් ඇති වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත්නම් ඒකත් ජයසිරි මංගලම් කිව්වා ගියා. හැප්පුණොත් හැප්පෙන ප්‍රශ්නේ මට කියන්නේ. ඒකට මං කියන්නේ අන්න පස්වෙනි එකේ තුන්වෙනි එක අරගන්නයි කියලා. ඒ කියන්නේ මගේ පටලවිල්ලක් එහෙම නැහැ. මට හොඳට පැහැදිලි. නමුත් දොත දෙන්නේ නැහැ. අපි යනවා ඊගායකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ මා අවසන් වරට ඔබ වහන්සේට එවන ලද කමඨහනට ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් අනුව සිතුවිලි ඇති වී නැතිවන අතර දැනෙන හිස් ස්වභාවයත් ඒවා සිතුවිලි බවට ඇති දැනීම නිසා වටිනාකම් අහෝසි වීමත් ප්‍රසන්න මනසින් දකින්නට පුරුදු විය. දවස ගතවන්නේ දැනීම් සහ වටිනාකම් අහෝසි වන සිතුවිලි වලත් හිස් ස්වභාවයත් අතරය. සිතුවිල්ලක් නැගෙන විට ඇතැම් විට නිසල බව සෙලවෙන ස්වභාවයක් දැනේ. සමහර විට එම සෙලවීම නොවි සිතුවිල්ලක් බව දනී. සිතුවිලි එක පෙළට හගන්න විට කැමැත්ත අකමැත්ත හෝ ලෝභ ද්වේෂ අනුව ඒවා ඇතිවන ආකාරය පෙනේ. එවිට මෙය ධර්මතාවයක් පමණක් බවත් අයිතිකරුවෙකු නැති බවක් පෙනේ. අවශ්‍ය විට ට්‍රැක් එක මාරු කරන්නාසේ සියල්ල හරහා හිස් බව දැකිය හැක. නැත්නම් සිතුවිල්ලක් නිමවන තෙක්ම බලා හිස් බවට පත්විය හැක.
පෙර කැමැති දේවල් විඳීම අඩු වී ඇත. සිතුවිලි ඇතිවීම කෙරෙහි කැමැත්තක් හෝ අකමැත්තක් නැත. සියලු වැඩ කටයුතු පෙර පරිදිම සිදුවේ. නමුත් විඳීම් ඉතා අඩුය. පරයන්කේද මීට බොහෝ සමානය. සිතුවිලි පැමිණ හිස් ස්වභාවය තුල දියවි යන බවක් දැනේ. සිතුවිලි අඩුය, හිස්ය. ඔබ වහන්සේට මෙය ලිවීමට සති කිහිපයකට සිට සිටුවත් ඒ සිතුවිල්ලද සිතුවිල්ලක් ලෙසට නැති වී ගියේය. ගරු ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට নমස්කාර වේවා. තෙරුවන් සරණයි. ඔය මේ විතක්ක චරිතයක් නිසා මෙහාට වේදනා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහාට සද්ද ප්‍රශ්නයක් නැහැ. උදේ රචනේ පටන් ගත්ත දවසලා හැන්ද වෙනකම් හිතවිලිමයි තියෙනවා. හිතවිලි නැහැ, හිතවිලි හිස් හිතවිලි, හොඳ හිතවිලි, නරක හිතවිලි. අඩුපාඩු ඔක්කොම තමයි හිතවිලි විතරමයි. ඉතින් යාට ලොකු ලාභයක් තියෙනවා. මෙයාට වේදනාවක් කිසිම අදාළ නැහැ. සද්ද කිසිම අදාළ නැහැ. වෙන කෙනෙක් හිටියා නම් ඒ වේදනාවකින් පෙළෙන එක නා මේ මනුස්සයාට පිස්සුනේ. මෙයාට මේ හිතවිලි මට කරන්න බැරි. වේදනාව නිසානේ මගේ මේ කොන්දේ මාන්නේ ප්‍රශ්නේ කියලා මේ මනුස්සයා අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ තේරෙනවා. අපිට මොකක් හරි වෙලා කරදර කෙරුවොත් අපි ඒකට කොච්චර කැමැතිද කියනවනම් අපේ හිත සම්පූර්ණ මේකේ වාහෙලා ගන්නවා. ඊට පස්සේ අපිට අනෙකුත් දේවල් නොපෙනී යනවා. ඒක ලාභයි. හැබැයි මෙයා ඒක දැනගෙන නෙවෙයි ලියලා තියෙන්නේ. ඒ නිසා කියන්න පැමිණුච්ච වේදනාවක් අපි කියන හිතවිල්ලක්. ඒ නිසා මට වේදනාව ප්‍රශ්න නැති වෙනවා. හිතවිලි ප්‍රශ්නේ සද්ද ප්‍රශ්නේ නැති වෙනවා. මොන තරම් ලාභයක්ද? ඒ නිසා මේක ගොරෝසුවට තිබුණා, සියුම තිබුණත්, හිස්ස තිබුණත් තව ප්‍රශ්න දෙකක් මේකෙන් මග ඇරෙනවනේ. අන්න ඒකටයි අන්වේ ඥානය කියන්නේ. මෙයාට ඒක නෑ. ඒක දෙන එක සඳහායි මම මේ කතා කරන්නේ. දෙයි ගණිතනද කියන දන්නේ නැහැ. ඒ නිසා මේ එක කුණු හarpයක් ගැන අපි කතා කරනවා නම් ඒකෙන් කොච්චර පව් එන්න තියනවා වලකිනවද කියන එක හිතා ගන්න බෑ. එහෙනම් වන්නට මේ කුණු හarpය හොඳයි. පැමිණි දුක් පැණි රහයි. ඒ නිසා ලෝකේ තියෙන හිතවිලි විතරක් නෙවෙයි. චරිත ගොඩක් තියෙනවා. මේකේ නා හිතවිලි චරිතයක්. එයාගේ මුළු රචනයේම ලද්දාපටම ඉවර වෙනකම්ම හිතවිලි ගැනමයි තියෙන්නේ. ඒ නිසා අනිත් දවසේ ගිහිල්ලා අනේ හිතවිල්ල ගොරෝසු උනත් සියුම් උනත් නැති උනත් මේ නිසා මට වේදනාවක් නැහැනම. එතන මට මේ සද්ද ප්‍රශ්නයක් නැහැනම කියලා ඒ හිතවිල්ල එනකොටම හිතවිල්ලට hina වෙන්නේ ඒ නිසා මගේ ඇරෙන තව යක්කු දෙන්නෙක් ගැන කල්පනා කරලා. හරියට වෙන්නේ හිතවිල්ලට hina වෙනවා. හිතවිල්ල නෙවෙයි hina වෙන්නේ. උඹ ආපු නිසා මට මෙච්චර කරදර නැති වුණා. ඒ නිසා උඹ හිටපන් යන්නත් එපා. ගියොත් අර දෙන්න එක්කෙනෙක් එනවා ඊගාව. ඉතින් ආයෙ පටන් ගන්න වෙනවා ජීවිතේ. නිසා හිතවිල්ලට ආසනයක් දීලා කොට කියන වාඩිලා උඹ හිටපන්. මම උඹ දිහා බලනවා වගේ ඉන්න මම උඹට අවිලා hina වෙලා යන්න. මොකද උඹ එනකොට අර දෙන්න එන්නේ නැහැ. ඒ නිසා රූප බලනකොට මතක තියාගන්න රූපෙන් කෙලෙස් එනවා ඇත්ත. මොකද සද්දෙන් එන්නේ නැහැ කෙලෙස් ඒ වෙලාවේ. හිතවි ගන්ධෙන් රසෙන් පහසෙන් එන්නේ නැහැ. කොච්චර ලොකු දෙයක්ද? හැබැයි දැනගන්න ඕනේ මේ වෙලාවේ හිත රූපෙට හිර වෙච්ච නිසා එන හරියක් එන්නේ කෙලෙස්. ඒකෙන් හැබැයි ඒකේ ලාභයක් තියෙනවා. අනික් අන්ත වලින් කෙලෙස් එන්නේ නැහැ. ඒ නිසා කියන ඊසේ මොකා වැසෙන්නේ යාන් ඉසං ඔකොනා වැසෙන්නේ යා ඒකගේ අනුවාසින්නේ ආයිසේ රෝග නැසෙන්නේ ඕනේ මධ්‍යස්ථානට යන්න බලන්න උකුණ අල්ලන්න ඕන. උකුණ ඇල්ලුවා නම් මධ්‍යස්ථානේ වැල්ලුවා. ඒකයි එතන පොඩි උකුණෙක්. ඒක ලොකු විඤ්ඤා වෙන්න බෑ. අපි කියම දැනගන්න ඊසේ මොකා වැසෙන්නේ දතේ මොකා වැසෙන්නේ දත්තය වැසෙන්නේ ඒකගේ අනුවාසින උ තමයි ගේම ගහගෙන ඉන්නේ ඌ අල්ලුවා නම් මුළු කම්පැනිම ඇල්ලුවා. ඒක දන්නේ නැතුව අපි ගිහිල්ලා මේ යුද්ධ කරන්න පටන් අරගත්තාම විශාල යුද්ධයක්. ඒ නිසා ආපු එක අල්ලගෙන ඌව හිර කරන්න කියනවා. අපි අම්මා කියනවා ඉස්සර හැන්දෑ කොරේ කුරුමිනියෝ ගෙට එනවා. කුරුමියා වහලා තියපන් කියන හිට උදේ වෙනකම්. ඔය කුරුමිනියා කියන්නේ හොරෙක් ඇවිල්ලා කියලාලු. ඒක හිර කරලා තිබ්බොත් හොරාට යන්න බැරි වෙනවලු. රතු කුරුමිනියා නෙවෙයි කළු කුරුමිනියාට ඔහොම කියන්නේ. ඒ නිසා පැමිණිච්ච එක තියාගනි. ඔය ඉnderවා. ඒක මේ හොරානේ හොරාපුවාට පණිවිඩයක්. ඒ නිසා මදුරුව කන වෙලාව වෙනවනම් ඔය හිතවිලිත් නැහැ, තද්දත් නැහැ. මල්ල කරදරේ නෙමෙයි මදුරු කරදරේ. ඉන්න කරදරය මොකද්දෝ දේවල් වගේක් මගාරිනවා. අන්න ඒක දැක්කට පස්සේ අපි මේ ලියන දේ සම්පූර්ණ චරිතයත් ඒ වගේම මුහා වෙන දේ, පේන දේ ඕක උනාට මුහා වෙන දේ දැක්කනම් ලෝකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අර දකින්න දෘෂ්ටි කොහොන විතරයි වෙනස් වෙන්නේ. ලෝකෙම තමයි. ඒ නිසා ඒකෙන් යුක්තව අනිත් දවසේ භාවනා කරන්න කියලා කියමු. ඒ දැනුමින් යුක්තව. එමසම්නස් අවසාන වාර්තාව
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනා අධ්‍යක්ීම. පහසුව ඉඳගෙන කය සමබරව සකසා ගතිමි. උදේ පාන්දර නිසා පරිසරය නිහඬ විය. පරිසරයේ සිසිල් ගතට දැනුනි. හුස්ම සියුම්ව ඉහළ පහළ යන ආකාරයද සම්බන්ධයක් නැති සිතුවිලි මතුවෙමින් නැතිව යන දේශද බලා සිටියෙමි. ටික වේලාවක් යන විට සියල්ල බොඳ විය. හිසෙහි බරගතියක් දැනුනි. පරිසරය ක්‍රමයෙන් උණුසුම් වීම නිසා ගතේ 10ක් ඇතිවිය. මුහුණ ආවට දහදිය මතුවී තෙත් ගතියක් දැනුණු අතර සිරුර පුරාම වේදනාව කුකුරු ගසමින් මතුවන ආකාරය සතිමත්ව බලා සිටියෙමි. ගතේ 10 සහ කුකුරු ගසන වේදනාවත් උච්චතම අවස්ථාවට පත්වන විට නැගිට යා යුතුයයි සිතට අදහස වලකා තියුණු සතියකින් වේදනාවන් නිරීක්ෂණය කළෙමි. සෑම ශෛලයක්ම වේදනාවෙන් මිරිකණු වැනි විය. පිට ප්‍රදේශයේ මස්පිඩු අඹරනවා වැනි වේදනාවක් විය. නොසැලී මෙසේ බලා සිටින විට සිත ක්‍රමයෙන් සියල්ලෙන් මිදුණු ස්වභාවයකටපත් විය. ගත නොසෙල්වි පැවති අතර සිත ශාන්තව පැවතුණි. ඊතා ගැඹුරින් සියුම්ව පැවති නොනවතින වේදනාව සිතට බලපෑමක් ඇති නොකළේය. පැයක කාලයක් පරයන්කේ ගත කළෙමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය මේකේ සුඛාන්ත වාතාවක් තියෙන ඉස්සලයක වගේම ඉස්සලා එකන හිතවිලි හරහා මේකේන වේදනාව හරහා බලලා හැබැයි හිතවිලි ඉවර කරලා නෙවෙයි. වේදනාව ඉවර කරන වේදනාව තියෙද්දි වේදනාව හරහා බලන තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. විනිවිද දකින්නයි කියලා කියන්නේ. හිතවිලි කරදර තියෙද්දිම හිතවිලි හරහා බලනවා. ඒකට ඉඳ තියාගන්න. හිතවිලි යවන්න එපා. යවුවොත් වැඩේ කරගන්න බෑ. යා කොහොමද අපේ දමාගෙන ඉන්න ගමන් එයා එහා පැත්තෙන් අපිට මෙයා නිසා වැළකෙන දේ බලන්න ගියොත් ලෝකේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. හැමදාම ඕකම තමයි තියෙන්නේ. අපිට බලන එක කරදරයක් කරන්න බැලුවොත් පදුට්ට මනසින් තමයි කටයුතු කරන්නේ. ඒක තියා බලන්න ඕන ප්‍රසන්න මනසෙන් අනේ උඹ පැමිණීම නිසා අනිකුත් එන්න තියෙන කරදරට වැළකුණා. උඹ මේ කරදරේ මට කරන ගමන් උඹෙන් එහා පැත්තෙන් මෙයා නැත්තම් එන්නේ දේ පොඩ්ඩක් බලන්නකෝ. ඒකට කියනවා ආවස්තික දේවල් කියලා. එනත ඔපචුනිටි එක බලනවා. මේක නොඋත්නාන මට වේදනාවක් නැත්තම් මට හිතුවිලි එන්න පුළුවන්. හිතුවිලි නැත්තම් වේදනාවක් එන්න පුළුවන්. නැත්තම් සද්ද එන්න පුළුවන්. අන්න ඒ නිසා මේ ආපු යකා නිසා, දන්න යකා නිසා නොදන්න යකෝ කී දෙනෙක් වැහිලා තියෙනවද කියලා. ඒ නිසා ඉංග්‍රීසි කියමනක් තියෙනවා. දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා. ඒ නිසා පැමිණි දුක් පෙන්රහයි කියලා සිංහලෙන් කියනවා. අද සිංහලට මතකම නැහැ. සිංහලේ ටැක්ටික්ස් හොයනවා. සිංහලේ උපභෝග පරිභෝග වස්තු හොයනවා. සිංහලේ එක එකනා පිටිපස්ස යනවා. අනේ මට මේකට මොකද කරන්න ඕනේ? කරන්න දෙයක් නැහැ. උඹ ළඟ තමයි දැනුම තියෙන්නේ. සර්බලදාරි දෙයයන්ාන්සේ ළඟ නෙමෙයි. නිසා දෙයයන්ාන්සේ ළඟ හිටපු මේරි මැග්ඩලින් කියනවා විමුක්තිය තියෙන්නේ උඹ ළඟ. Not I am that. මම අරයා නෙවෙයි. මේක ඇතුලේ තියෙන හොයපන්. අපි එහෙම නෙවෙයි මේ නීතිඥ කෙනකන් ඉන්නවා, දොස්තර කෙනෙක් කෙනකන් ඉන්නවා, බැංකුකාරයෙක් කෙනකන් ඉන්නවා අපිට උත්තර දෙන්න. ඊ අක්කු පිළිකා. ඒව දද කුෂ්ඨ. Taman ළඟ උත්තරේ දෙන්නේ. මේ පැමිණිච්ච දුක පොඩ්ඩක් බලන්නකෝ. ඒ දුක නිසා වැළකෙන දේ බලන්නකෝ. ඔක්කොටම සමානයි. දුක විනිවිද දැක්කත් මං කියන්නේ හිතවිල්ල විනිවිද දැක්කත් වේදනාව විනිවිද දැක්කත් සද්ද විනිවිද දැක්කත් එකම රසෙයි. එන දෙකේ දිහා බලන්න. එන දේ හරහා බලන්න. ඒකට අපි කියනවා බලල්ලස් කියලා. ඒක දිහා බැලුවට ඒකේ එහා පැත්ත බලන්න. එකමයි පේන්න තියෙන්නේ. ඒ නිසා චේතෝ විමුක්ති ගියත් ප්‍රඥා විමුක්ති ගියත් එකමයි. ඒ නිසා මේකේ අර එක්කනාගේ නියුන් සහෝදරෙක් වගේ මෙයත් ලියලා තියෙන්නේ. උඹමද දෙකම ලිව්වේ නිරංජා? නෑ ස්වාමීන් වහන්සේ මේ ලැබිච්ච එහෙනම් කමන්නේ නෑ. නැත්තම් ලෝකේ ඉන්න කට්ටම වෙට්ටම පිත්තලම ගෑණි. මම නෑ මං ලිව්වා නම් ඔන්න ඕකනේ ප්‍රශ්න වෙලා තියෙන ගෑනුන්ට මොනවද කියන්න බැරි ඒකයි. නිරංජා අහපන් කියන දේ ඔය තර්ක කරන්න එන්න එපා මයිත් එක්ක. උඹ පරදිනවා. උඹ නම් ලිව්වේ දෙකම උඹ ලෝකෙම ඉන්න කට්ට වෙට්ට පිත්තල ෂට මායාවි මොකද්ද වංචනිකම ගෑණි. නෑ උඹ ලියලා නෙවෙයි කියවලා නැති නිසා උඹ නිකන් තෝල් කෑ විතරයි. කියපන් ගණන් ගන්න එපා ඉතින් හිතනක් කරගන්න එපා. නෑ ස්වාමීන් වහන්සේ අවසానයි ස්වාමීන් වහන්සේ. අයියෝ හරිම ශෝකයි මට මේ තව එකක් තිබ්බනම් හරි වර්ධන දැන් 9යි දැන් 9:00මාරයි අපේ වෙලාව. එහෙනම් මොකද කියන්නේ මේ පැත්තේ නෑ මේ පැත්තේ සෑහෙන පිරිසක් මේ ජනප්‍රියතාවය නිසා නැගිටලා ගියා.
මේ අහගෙන ඉන්නකොට ඒක හරිම සිත් ගන්නාසුළු නිසා මේ සෑහෙන ගානක් පිටිසට කරදර නොකර එහෙම පිටිපස්සට මාරු වෙලා ගියා. ඒකට මට තේරෙනවා මේ කට්ටිය කොච්චර ධර්මාභිලාෂී ධර්මකාමී කට්ටියද කියලා. ඇයි මොකද ඉලක්කම කිව්වනේ ඔක් කියන්නේ තව එකයි තියෙන කියලා කිව්වනම් කට්ටිය පොඩ්ඩක් ඉන්නවා. නෑ අඩු ගන්න පිංගම් පම්මුණු වෙලාවට හරි ඉන්න ඕනේ. දැන් මේගොල්ලෝ දන්නා 10ක් කියලා වෙනකොට වැඩේ කොටත් හෙට එළි වෙනවා. ඒ නිසා හිමීට හැබැයි කිසි කෙනෙක් බාධා කරේ නෑ. හිමීට නිකන් පිටපැත්තෙන් පිට වෙලා ගියා. සභා ගෞරවයේ තියලා ගෞරවනීය තාලෙට. උඹ දැක්කේ නෑනේ නිරංජා? නෑනේ නෑ ඒකයි ඕක තියෙන පිට. ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්න වලින් 6ක්ම ස්වාමීන් වහන්සේ සෙනසුරාදා ලැබිච්ච ප්‍රශ්න. සෙනසුරාදා ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව අපි දකිරුවේ නෑනේ මොකක්ද එකට අපි බැලක් වුණානේ. දැන් පුදුමයි ඒ කියන්නේ දැන් අර හදාගත්ත කාලසටහන හැමදාම ලියන්න වෙනවා අද කරන්න වෙන්නේ නැහැ කියලා. එක දේවල්. ඒ නිසා අමුතුයි මට කාගෙන්වත් ඇහුවොත් දැන් මොකද කරන්නේ මට කිසිම කෙනෙකුට අපොයින්ට්මන්ට් එකක් දෙන්න බෑ. මොකද ඒ තියෙන දේ වෙනස් වෙනවා. පැමිණිච්ච ඉන්න කෙනෙක් එක ජීවත් වෙන එක විතරයි මම කරන්නේ. මට මෙහෙම කරන්න බෑ. මං කියනවා හේමන්තෙන් අහලා බලන්න, චන්ද්‍රරත්න හම්රෙන් බාලා බලන්න, හසිතගෙන් අහලා බලන්න කියලා මොනවක්වත් කියා ගන්න බෑ. ඒ නිසා මාව දැන් අල්ලන්න බෑ කාටවත්. නිකන් මීටින් යරපු කුරුල්ලා වගේ. හැබැයි හෙන්න ජොලි. අහුවෙන දේ කරගත්තා. ජොලියේ හිටියා හැබැයි කොහොමද මේ ප්‍රසිද්ධ වේදිකාවේ ඉන්නේ ඒ නිසා කාටවත් එහෙම මඩ කුඩු පිටරක් ගහන්න ඕන ඕනලා ගහතයි. ස්තුති කරන්න ඕන ඕනලාගේ ස්තුති කරතයි ප්‍රසිද්ධ වේදිකාවේ ඉන්නේ. ඒක මේ Zoom තාක්ෂණය ආවට පස්සේ තවත් ප්‍රසිද්ධයි. ඉතින් ඒ නිසා ඔහොම යන් ඉතින් ඔහොම ප්‍රශ්න නාමයකට උත්තර දීලා හරි ගොඩ ආවයි කියන්නේ පොඩි දෙයක් ඈ. කීයක් නැගිටලා ගියේ කියන්නේ එච්චර හිත සරක් කරගන්න එපා බං. නිරංජා කට්ටිය නැගිටලා ගියා කියලා එච්චරම ඉතින් හිත නරක කරගන්න එපා. හොඳ වෙලාවට මට පේන්නේ නැහැ. හොඳ වෙලාවට මට උඹව පේන්නේ නැහැ. ඇත්තමයි. නොදකින් කියන්න හොඳ නැහැනේ. එනට නොදකින් එකේ ලොකු වටිනාකමක් තියෙනවා. ওই දුරස්ත විදලා ලව් කරනකොට හරිය ලාභයි. ලං වුණොත් තමයි චොක්ලට් දෙන්න ඕනේ, ලේන්සු දෙන්න ඕනේ, අනම්මනම් ගොඩක් වැඩ තියෙනවා. මේ දුරස්ත ක්‍රමයට භාවනා කරනකොට දුරස්ත ක්‍රමයට ලව් කරන එකට හරිම ලාභයි. අපි 15 කුටිය දුවමතේ කටහඬ අහන්න කැමති. දැන් ඒ සංසතික සම්පූර්ණ කොරෝනා වාටියක් කාලා දැන් සනීප වෙලා දැන් ආයෙසරයක් ලොකු වෙලා දැන් ආයෙ ඇවිල්ලා සභාවට. ඉතින් 15 කුටිය හැමදාම අපි කරුණාවෙන් මයික් එක බාර දෙමු. මොන නරක දේවල් කියන්න බෑ. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. දවසේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව සිද්ධ කරමින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ සිද්ධ කරගත්තා වූ පිණුත් ධර්මස්වලාභී පූජනීය මහා සංඝරත්නයත් සම්බන්ධ වුණු සියලුම යෝගාවචර පිරිස ඇතුළු සියලු දෙනාමත් අත්පත් කරගත්තා වූ සියලු පින් අපටත් ලෝවැස්සමටත් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන මෙසේ ගාථා සජ්ජායනා කළ පින් දෙමු. සද්දනගා පින් දෙමු. ඉත්තවත ජම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා